තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපි අපේ සුපුරුදු දහම් හමුව පවත්වන්නටයි මේ සූදානම. පළමුවෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ සිහි කරගෙන නමස්කාර පාඨය තුන් වාරයක් කියලා වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අපි සිල් දෙනාගේම ධර්මාවබෝධය පිණිස මෙවැනි දහම් හමුවක් දිනපතා පවත්වනවා. අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙලා ලෝකේ පුරා සිටින අපේ භාවනා යෝගීන් ඉතින් ලංකාවේ වෙලාවෙන් උදේ 6 ඉඳලා 8 වෙනකම් මේ කාලය අපි මේ සඳහා වෙන් කරගෙන තියෙන්නේ. මූලික මාතෘකාවක් අපි තියාගෙන මේ මාතෘකාව ඔස්සේ අපි ධර්ම සාකච්ඡාව පවත්වනවා. ඒ අතර මේට සහසම්බන්ධ වෙන අපේ කල්යාණ මිත්‍රයන්ගේ ප්‍රශ්න ගැටලුත් ඒ වගේම අත්දැකීම් ආදියත් මේකට එකතු කර ගන්නවා. එහෙම සියලු දෙනාගේම යහපත පිණිස කරන කටයුත්තක් අපි මේ කරන උතුම් දහම් හමුව. ඉතින් අද දවසෙත් අපි මේ දහම් හමුව මේ විදිහටම පවත්වමු. එතකොට අපි මාතෘකාවක් මේ සඳහා තබාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් ධර්ම සාකච්ඡාවකදී දහම් හමුවකදී විවිධ විදිහට මේ ධර්ම සාකච්ඡා පවත්වනවා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ අපි මතක් කළා ධර්ම සාකච්ඡාව ධම්ම මණ්ඩපය ධම් සභාව උන්වහන්සේ ආරම්භ කළ කටයුත්තක්. සමහර වෙලාවට උන්වහන්සේ තමන්ම හිතලා යම් කිසි කාරණයක් පැහැදිලි කිරීම වශයෙන් ධර්ම සාකච්ඡා කරලා තිබෙනවා. ඇතැම් විට පිරිසගේ ප්‍රශ්න වලින් ධර්ම සාකච්ඡාවට ප්‍රවේශ වෙලා තිබෙනවා. මේ වගේ විවිධ ඒවා අත්අජ්ජාස පරජ්ජාස කියලා ධර්මයේ සඳහන් වෙනවා. අජ්ජාසය කියන්නේ තමන්ගේ අධ්‍යාසය, තමන්ගේ අදහස, මනාපේ, රුචිය, කැමැත්ත කියන එකයි. බුදුරජාණන් වහන්සේගේම මනාපය, රුචිය, කැමැත්ත පරිදි ධර්ම මාතෘකා ඉදිරිපත් කරලා ඊට අදාළව ධර්ම සාකච්ඡා පවත්වලා තියෙනවා. ඒ වගේම පරජ්ජාසය කිව්වේ වෙනත් අයගේ අවශ්‍යතා, වෙනත් අයගේ ප්‍රශ්න ගැටලු, අදහස් උදහස් මතිමතාන්තර කේන්ද්‍ර කරගෙන මූලික කරගෙනත් ඒවා මාතෘකා කරගෙන ධර්ම සාකච්ඡා පවත්වලා තියෙනවා. සමහර විට අට්ටුප්පත්තික කියලා අපි ජීවත් වෙන වටපිටාවේ පැන නගින්නා වූ යම් යම් කරුණු කාරණා මුල් කරගෙනත් ධර්ම සාකච්ඡා පවත්වලා තිබෙනවා. ওই විදිහට නැත්තම් තවත් කෙනෙක් අහන ප්‍රශ්නයකට පුච්චාවසික කියලා වෙනත් කෙනෙක් ඍජුවම අහන ප්‍රශ්නයකට පිළිතුරු දීම වශයෙන් ධර්ම සාකච්ඡා පවත්වලා තියෙනවා. මේ නොඑක ආකාරයට මේ සූත්‍ර පිටකයේ, විනය පිටකයේ දිහා බලපුවම අපිට පේනවා මේ ධර්ම සාකච්ඡා විවිධ විදිහට ආරම්භ වෙලා තිබෙනවා. ඉතින් අපි දහම් හමුවක් පවත්වනකොට ප්‍රධාන වශයෙන් බුද්ධ දේශනා තමයි පදනම් කරගන්නේ. බුද්ධ දේශනාවක් පදනම් කරගෙනයි අපි අපේ සදහම් හමු පවත්වන්නේ. ඉතින් මේ වෙන විට අපි
මාතෘකාව කරගෙන තිබෙන්නේ විදර්ශනා කියන මාතෘකාව. බුදුදහමේ උගන්වන විශේෂ දෙයක් විදර්ශනා නැත්නම් අපි විපස්සනා කියලා කියනවා, විදසුන් කියලා කියනවා. තවත් වචන ගොඩක් අපි ඒකට දැන් එකතු කරගෙන තියෙනවා. සමනුපස්සනා, පච්චවේක්කනා, යථා භූත ඥාන දර්ශන, සිංහලෙන් අපි ඇතිතතු දැකීම, නිවැරදිව යමක් අවබෝධ කර ගැනීම ආදී වචන මේ සඳහා භාවිතා වෙනවා. පාලි භාෂාවේ වචනේ විපස්සනා. ඉතින් එහෙම දෙයක් උගන්වන්නේ ඇයි බුදුදහමේ? යමක යථා ස්වභාවය නොදැනීම කියන්නේ ඒකට අපි අවිද්‍යාව කියලා කියනවා. යමක යථා ස්වභාවය නොදැනීම. ඉතින් ඇති තතු හැබෑ తত্ত্বය, නිවැරදි తত্ত্বය අවබෝධ කරගත්තම පුද්ගලයාට පුළුවන්කම තියෙනවා ඒ ස්වභාවයත් එක්ක කටයුතු කරන්න. එතකොට විපස්සනාවට අයිති වෙනවා යථා ස්වභාවය දැන ගැනීම, යථා ස්වභාවය අවබෝධ කර ගැනීමත් ඒ වගේම ඒ ස්වභාවය සමග කටයුතු කරන්නේ කෙසේද කියන කාරණේ දැන ගැනීම. ඒක යථා ස්වභාවය දැනගන්නකොටම ඒ ස්වභාවයත් එක්ක පවතින්නේ කෙසේද යන්න තේරෙනවා, වැටහෙනවා. මේ දෙකම එකට වගේ සිදුවන දෙයක්. මේ දෙකට අපි වෙනත් වචන දෙකක් කියනවා, සත්‍ය ඥාන සහ කෘත්‍ය ඥාන කියලා. සත්‍ය ඥාන කිව්වේ යථා ස්වභාවය අවබෝධ වීම. යථා ස්වභාවය අවබෝධ වෙනකොටම සාමාන්‍යයෙන් අර දෙවෙනි කාරණේ කෘත්‍ය ඥානියත් ඇති වෙනවා. දැන් සරල උදාහරණයක් අපි ගත්තොත් අපේ වටපිටාවේ තියෙන නාම ධර්ම රූප ධර්ම වලින් රූප ධර්මයක් උදාහරණයට ගත්තොත් හැම දිනාටම පොදු උදාහරණයක් ගත්තොත් දැන් මේ ගින්දර කියලා දෙයක් තියෙනවා. ගින්දර කියන්නේ රූප ධර්මයක්. එතකොට ඒ ගින්දර වල යථා ස්වභාවය අපි අවබෝධ කරගත්තම අවබෝධ කර ගැනීමත් එක්කම ඒ ගින්දරත් එක්ක කෙසේ කටයුතු කළ යුතුද කියන කාරණෙත් අපිට වැටහෙනවා. ඒ කියන්නේ ගින්දර පිළිබඳ සත්‍ය ඥානය ඇති වෙනවා එක්කම කෘත්‍ය ඥානයත් ඇති වෙනවා. ගින්දරෙන් මොනවද කළ හැක්කේ, ගින්දරත් එක්ක කෙසේ කටයුතු කළ යුතුද, ඒ පිළිබඳව නිවැරදි භාවිතය කුමක්ද, වැරදි භාවිතය කුමක්ද, නිවැරදි භාවිතයෙන් සිදුවන යහපත කුමක්ද, වැරදි භාවිතයෙන් සිදුවන අයහපත කුමක්ද, මේ ටික අපිට වැටහෙනවා. ඊට පස්සේ මේ ගින්දර කියන ධර්මතාවයේ එක්ක කටයුතු කරන්න අපි දක්ෂ කෙනෙක් වෙනවා. ගින්දර කියන දේ තියෙනවා. ඒක හට ගන්න පුළුවන්, පවතින්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. දැන් අපි මේ ධර්මතාවය අවබෝධ කරගෙන ඉන්නවා. ඒ ධර්මතාවත් එක්ක පවතින්න පුළුවන් අපිට. මේ ගින්දරෙන් පුච්ච ගන්නෙත් නැතුව ගින්දරෙන් ගත හැකි නිසි වැඩ, නිසි ප්‍රයෝජනෙ, නිසි ඵලය ගත හැකි. දැන් අපිට ගින්දර නිසා ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මේ මම දැක්වේ උදාහරණයක්. මේ විපස්සනාවෙන් විදර්ශනාවෙන් කුමක්ද අපි ලබා ගන්න ඵලය කියලා පැහැදිලි කරන්න. විපස්සනාවෙන් ලබා ගන්නේ සත්‍ය ඥානයයි කෘත්‍ය ඥානයයි. සත්‍ය ඥානයයි කෘත්‍ය ඥානයයි. මේ දෙක තමයි විපස්සනාවෙන් අපි ලබා ගන්න. එතකොට කුමක් ගැනද
කුමක් ගැනද අපි සත්‍ය ඥානය ඇති කරගත යුත්තේ, කෘත්‍ය ඥානය ඇති කරගත යුත්තේ. එතෙන්දිත් අපි විෂයපතේ කොටස් දෙකකට බෙදාගත්ත, නැත්නම් කොටස් දෙකකින් හඳුන්වා දීලා තියෙනවා බුදු පියාණන් වහන්සේ. එකක් කොටසක් තමයි විශ්ව ආචාර ධර්ම පද්ධතිය. සියලු දෙනාගේම යහපැවැත්ම සඳහා එකිනෙකාට හානි කරගන්නේ නැතුව, බාධා කරගන්නේ නැතුව, හිංසා පීඩා කරගන්නේ නැතුව සියලු දෙනාම පවතින්න ඕන. ඒ පැවැත්මට ආධාර වෙන, උපකාර වෙන, සහාය වෙන විශ්ව ආචාර ධර්ම පද්ධතියක් තිබෙනවා. ඒ ආචාර ධර්ම පද්ධතිය හඳුනා ගැනීම. ඒක අපිට විතරක් නෙමෙයි, සතුන්ට විතරක් නෙමෙයි, ගහට කොළට පවා අදාළයි. ගහට කොළට පවා අදාළයි. හැබැයි මේක හඳුනාගන්නේ අප විසින්. මිනිස්යා විසින්. දැන් අපි බ්‍රහ්මජාල සූත්‍රයේ මීට කලින් සාකච්ඡා කළ නිසා එහි ඔය චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල වශයෙන් ඉදිරිපත් කරේ බුදුරජාණන් වහන්සේ විශ්ව ආචාර ධර්ම පද්ධතිය. එතන බලන්න ගහට කොළට අදාළ දේ සඳහන් කරලා තියෙනවා. ඒ ගහට කොළට අදාළව මිනිස්යා මෙසේ විය යුතුයි. මිනිස්ය ජීවිතයට අදාළ දේ විතරක් නෙවෙයි ආචාර ධර්ම පද්ධතියට ඇතුල් වෙන්නේ. විශ්ව කියලා අපි ගන්න එකයි. විශ්ව ආචාර ධර්ම පද්ධතිය. ඉතින් තවත් පහසු වෙන්න, තේරුම් ගැනීමේ පහසුව සඳහා බුදුරජාණන් වහන්සේ විශ්ව ආචාර ධර්ම පද්ධතියත් නැවත කොටස් දෙකකින් ඉදිරිපත් කරා. සාපේක්ෂ ආචාර ධර්ම සහ විශ්ව ආචාර ධර්ම කියලා, පොදු ආචාර ධර්ම කියලා. සාපේක්ෂ ආචාර ධර්ම හැඳින්වුවා ආභිසමාචාරික ශික්ෂා කියලා, පොදු ආචාර ධර්ම හැඳින්වුවා ආභිසමාචාරික ශික්ෂා කියලා. එතකොට දැන් අපි විදර්ශනාවේදී පළමු විෂයපතය වෙන්නේ, විෂය කොටස වෙන්නේ මෙන්න මේ විශ්ව ආචාර ධර්ම පද්ධතිය අවබෝධ කරගන්න. අවබෝධ කරගත්ත ගමන්ම අපිට තේරෙනවා ඒකත් එක්ක කොහොමද කටයුතු කරන්න ඕන කියලා. ඒක අවබෝධ කරගත්තා. එතකොට ඔය සත්‍ය ඥානයයි කෘත්‍ය ඥානයයි ඇති වෙනවා කොමක් ගැනද? විශ්වාචාර ධර්ම පද්ධතිය ගැන. ඒක අවබෝධ කර ගැනීම පහසු නෑ, ලේසි නෑ. අපි මේ අනිත් මිනිස්සුયો එක්ක කෙසේ කටයුතු කළ යුතුද? සතා සීපාව එක්ක කෙසේ කටයුතු කළ යුතුද? ඔවුන්ගේ හැසිරීම කෙසේද? ඔවුන්ගේ පැවැත්ම කොමක්ද? මේ මහ පොළොව, ගහකොළ, පරිසරය, ආවුව, වැස්ස, හුළඟ, අහස, පොළොව එක්ක කොහොම කටයුතු කළ යුතුද කියන එක තවමත් මිනිස්සු හරියටම අවබෝධ කරගෙන නැහැ. අවබෝධ කරගෙන නැහැ. ඒක නිසා තවමත් මේවත් එක්ක ගනුදෙනු කරන්නේ විසමාචාර විදිහට. හරි විදිහට නෙමෙයි. ඒ කියන්නේ විශ්වයේ ආචාර ධර්ම පද්ධතිය හඳුනාගෙන නැහැ. ඒකනේ මිනිස්සු මේ මහ පොළොව විනාශ කරන්නේ. මේ ජලය විනාශ කරන්නේ, පස විනාශ කරන්නේ, වායුව දූෂණය කරන්නේ. අනිත් තමන් සමග ජීවත් වෙන සෙසු මිනිස්යන් හානි කරන්නේ. සමහර විට මරා දමන්නේ. සතා සීපාව මරාගෙන කන්නේ. ඒගොල්ලන්ගේ පැවැත්මට හානි කරන්නේ. තවමත් මිනිස්සයා විශ්ව ආචාර ධර්ම පද්ධතිය හරියටම හඳුනාගෙන නැහැ. එහෙම හරියටම හඳුනාගත්ත ඇත්තෝ අපි හඳුන්වනවා රහතන් වහන්සේලා කියලා. ඉතින් ඒක නිසා ඒක දුර්ලභයි. මේ කොටස හරියටම අවබෝධ කර ගැනීම දුෂ්කරයි. හැබැයි පුළුවන්. ඒක අඳුන්වලා දෙන්න පුළුවන්කම තියෙන්නේ, ඒක අඳුන්වලා දීලා තියෙන්නේ මේ බෞද්ධ මාර්ගය තුල. තථාගත ධර්ම මාර්ගය තුල තමයි විශ්වාචාර ධර්ම පද්ධතිය හඳුන්වා දීලා තියෙන්නේ.
ඉතින් අපි මේ උත්සාහ කරන්නේ අපි ඒක අවබෝධ කරගන්න ඕනේ. ලෝකයටත් ඒක අවබෝධ කරලා දෙන්න. ඉතින් ඒක අවබෝධ කරගත්ත කෙනා දන්නවා කොහොමද කටයුතු කරන්න ඕන, කතා බහ කරන්න ඕන කොහොමද, හැසිරෙන්න ඕන කොහොමද, ජීවත් වෙන්න ඕන කොහොමද කියන එක වැටහෙනවා. සීලය කියලා බොහොම පුළුල් වචනයකින් බුදුදහමේ හඳුන්වන්නේ ඕකට. විශ්ව ආචාර ධර්ම පද්ධතිය අවබෝධ කර ගැනීම සහ ඊට අනුගතව ජීවත් වීම. ඉතින් ඕක තමයි විදර්ශනාවේ පළමු කොටස. විදර්ශනාවට අයිති වෙන විෂයපතේ පළමු කොටසේ. දෙවෙනි කොටස අපි කතා කළා විශ්ව යථාර්ථය අවබෝධ කර ගැනීම. එහි යථා ස්වභාවය, ඇත්ත తত্ত্বය. හැම දෙයකම පොදු ඇත්ත తত্ত্বය. ඉතින් එය අවබෝධ කර ගැනීම ලේසි කාරණයක් නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට ඒ අවබෝධ කරගන්න උදව් කරලා තියෙනවා. මඟ පෙන්වලා තියෙනවා. මේ මඟ පෙන්වීම ඔස්සේ අපිට මේක අවබෝධ කරගන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේත් මිනිස්සෙක්, අපිත් මිනිස්සුයෝ. භාෂාව කතා කරලා භාෂා මාධ්‍ය කරගෙන ඒ විතරක් නෙමෙයි මනුෂ්‍ය අත්දැකීම්. මනුෂ්‍ය අත්දැකීම් කියලා කියන්නේ මිනිසාට උරුම ඇහැ කන නාසය දිවකය මන කියන මේ ආයතන 6 ඇසුරෙන් තමයි බුදුරජාණන් වහන්සේගේ සියලු පැහැදිලි කිරීම් තියෙන්නේ. අද වර්තමාන මිනිස්සු වගේ මේ ඇහැ වෙනුවට કૃතිම ඇහැක් හදලා ඒ કૃතිම ඇහින් ලබා දෙන දේවල් විග්‍රහ කරන්න ගියේ නෑ. කන වෙනුවට કૃතිම කනක් නිෂ්පාදනය කරලා එයින් ලබා දෙන දේ එහෙම ගියේ නෑ. ස්වභාවිකව මිනිස්යාට තියෙන ඇහැ කන නාසය දිවකය සහ මනස ආධාර කරගෙන මේ විශ්ව යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා අපිට මේ විශ්ව යථාර්ථය අවබෝධ කරගන්න එහෙම විශේෂ උපකරණ අවශ්‍ය කරන්නේ නැහැ. දැන් ලෝකේ විශේෂ උපකරණ හදලා තියෙනවා. අපේ මේ සාමාන්‍ය ඇහැට වඩා ටිකක් එහාට දකින්න පුළුවන් උපකරණ මෙවලම් සකස් කරලා තියෙනවා. අපේ කනට ඇහෙන ප්‍රමාණයට වඩා යමක් අහගන්න යම් දේ හදලා තියෙනවා. ඉතින් ඒවා ලෞකික පැත්තෙන් ඒවා පිළිබඳව අගය කිරීම තියෙනවා. අපිට මේ වගේ කුඩා දේවල් පවා දැන් බලා කියා ගන්න පුළුවන් කියලා. මේ වගේ සියුම් දේවල් පවා ශ්‍රවණය කරගන්න පුළුවන් කියලා. ඊළඟට ඒකේ දුර සීමාවත් වැඩි කරගෙන තියෙනවා. දැන් අපිට සාමාන්‍යයෙන් ඇහැට පේන්නේ බොහොම සීමිත පරාසයක දේවල්. නමුත් දැන් ලෝකේ බොහෝ ඈත තියෙන දේවල් පවා අවබෝධ කරගන්න නැත්නම් දකින්න පුළුවන් වෙන විදිහේ සියුම් උපකරණ හදාගෙන තියෙනවා. අපේ සාමාන්‍ය කනට ඇහෙන්නේ එක්තරා පරාසයක එක්තරා සීමාවක දේවල්. නමුත් ඊට එහා තියෙන දේවල් අහන්න පුළුවන් වෙන විදිහේ මෙවලම් උපකරණ හදාගෙන තියෙනවා. දැන් අපි මේ ධර්ම සාකච්ඡාව සඳහා භාවිතා කරන්නේ එවැනි මෙවලමක්නේ. නැත්තම් අපි මේ ඉන්න දුරේ හැටියට අපි මේ කතා කරාට එහෙම ඇහෙන දුරක නෙවෙයි අපි සියලු දෙනාම ඉන්නේ. නමුත් දැන් අපිට මේ උපකරණයේ මේ මාධ්‍ය නිසා පුළුවන්කම තියෙනවා ඊට වැඩිය එහාට දේවල් ශ්‍රවණය කරන්න. ඉතින් ලෞකික වශයෙන් ගත්තම මේවා ඇගීමට භාජනය වෙනවා මේ අලුත් තාක්ෂණික මේවලම් උපකරණ ආදී දේවල්. කොහොම නමුත් බුදුරජාණන් වහන්සේ විශ්ව යථාර්ථය පැහැදිලි කරේ ඇස කන නාසය දිවකය මන කියන මේ ස්වභාවිකව අපිට ලැබිලා තියෙන පසින්දුරන් සහ මනස උපකාරී කරගෙන. ඒක නිසා අපි සියලු මිනිස්යන්ට බුදුහාමුදුරුවෝ පැහැදිලි කර ධර්මය අවබෝධ කරගන්න පුළුවන්.
දැන් ඊට එහා ගියලා කියන ඒවා තමයි ඔය තේරුම් ගන්න බැරි. අපිට මේ මොනවා හරි මයික්‍රොස්කෝප් එකකින් වගේ බලලා කියන දෙයක් සමහර විට අපිට තේරුම් ගන්න බෑ. මොකද ඒ ශූද්‍ර ඇහැ අපිට නැහැ. අපිත් එහෙනම් ඒකෙන් බලන්න ඕන. ඒ වගේම ශූද්‍ර තරංග අහන උපකරණයකින් අහලා කියන දේවල් අපිට ගෝචර වෙන්න බෑ. එහෙම ගෝචර වෙන්නේ නැහැ. එහෙමනම් අපි ඒක ඒ උපකරණයෙන් අහන්න. ඒක නිසා එහෙම දේවල් බුදුදහම තේරුම් ගැනීම සඳහා කොහෙත්ම අවශ්‍ය කරන්නේ නැහැ. බුදුදහම තේරුම් ගැනීම සඳහා බුදුදහම කියන යථාර්ථය තේරුම් ගැනීම සඳහා විශ්ව යථාර්ථය තේරුම් ගැනීම සඳහා මේ පංචේන්ද්‍රයන් සහ මනස හොඳටම ප්‍රමාණවත්. මේ පහෙන් තමයි අපි අවබෝධ කරගන්නේ. ඔය කොච්චර සියුම් උපකරණ හැදුවත් ඒ ඕනම උපකරණයක් එක්ක ඇහැට කිට්ටු කරලා බලන්න වෙනවා, නැත්නම් කනට අල්ලලා බලන්න වෙනවා. නැත්නම් ස්පර්ශ කරලා ස්පර්ශයෙන් ඔය පහෙන් සහ මනසෙන් තමයි අන්තිමට තේරුම් ගන්න. ඒක නිසා මේ ඉන්ද්‍රිය පහ සහ මනස අපිට මේ විශ්ව යථාර්ථය තේරුම් ගන්න හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේ කාරණා මම මතක් කරේ මොකද මේ තථාගත ධර්මයේ තියෙන විශ්ව සාධාරණ ගතිය පෙන්න. මේක ඕනම මිනිස්සෙකුට අවබෝධ කරගන්න පුළුවන් හැකියාව තියෙන. උත්සාහවන්ත වුණොත් අර අපි කලින් අවස්ථාවල කතා කළා චිත්ත සමාධි පිළිබඳ, චේතෝ සමත පිළිබඳ බුදුරජාණන් වහන්සේත් මේ දේශනාව ආරම්භ කරේ එහෙමයි. ඔබට මතකයි අපි ඇතුළත් කරලා තියෙන ඥාන සූත්‍රයේ දේශනා පාඩේ එහි මම ඊයේ පැහැදිලි කරා චේතෝ සමත අවස්ථා 9ක් දක්වනවා. ඒ මොන මට්ටමේ හරි අවම චේතෝ සමතයකින් මේ යථා ස්වභාවයේ දැකීම පැත්තට හැරෙන්න පුළුවන්. ඉතින් එතෙන්දී යථා ස්වභාවයේ දැකීම කියන විෂයට නැත්තම් විශ්ව යථාර්ථය කියන විෂයපතේට අරන් තියෙන්නේ කරුණු පහ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. ඒ කියන්නේ විශ්ව යථාර්ථය කොටස් පහකට බෙදලා පෙන්නනවා. තවදුරටත් ඕක කොටස් දෙකක් කරලා දක්වන වෙලාවල් තියෙනවා නාම රූප කියලා. නාම රූප. එහෙම නැත්නම් මේ රූප එක පැත්තකට දාලා නාම කොටස් කරලා දක්වන. වේදනා සංඥා සංකාර විඥාන කියලා. අර එහෙම කරන්නේ නාමයි රූපයි කිව්වම තේරුම් ගැනීම අපහසු නාම තව මේවා බෙදලා පෙන්නනවා. දැන් රූපත් බෙදලා පෙන්නනෝ හතරකට. චත්තාරෝ මහා භූතා කියලා. රූප ධර්ම නැත්තම් මේ භෞතික දේවල් පවතින ආකාර හතරක් පෙන්වනවා. ඒකත් තේරෙන්නේ නැති වුණාම උපාදාය රූප පෙන්වනවා. හතර මහා භූත එකතු වෙලා සකස් වෙන විවිධ දේවල්. ගහකොළ පරිසරයේ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ආදී වශයෙන් එහෙමත් පෙන්වනවා. එතකොට මේක තේරුම් ගන්න පුළුවන්. අර නාම රූප වශයෙන් ඊටාම සංක්ෂිප්තව කිව්වම තේරෙන්නේ නැති අවබෝධ වෙන්නේ නැති වුණොත් ඒක තව ටිකක් විග්‍රහ කරලා විස්තර කරලා පෙන්නනවා. ඉතින් ඔය විදිහට විශ්ව යථාර්ථයට අයිති විෂයපතය මූලික වශයෙන් ස්කන්ධ පහක් විදිහට ඉදිරිපත් කරනවා. පංචස්කන්ධ කියන. පංචස්කන්ධ ඉදිරිපත් කිරීමේදී එය හුදෙක් සත්වයා තුල පමණක් පවතින දෙයක් හැටියට මිනිස්යාට පමණක් අදාළ දෙයක් හැටියට පෙන්වන්නේ නැහැ. දැන් රූපස්කන්ධය ගත්තොත් එහි අජ්ජත් කොටසක් තියෙන රූපකාය. ඒ වගේම බාහිර කොටසක් තියෙනවා. එතකොට මේ ඇතුළත පිටත කියන දෙකින් සමන්විතයි රූපස්කන්ධය මූලික වශයෙන්. ඇතුළත කොටස කියන්නේ අපේ රූපකාය. අපි ඒකට කියනවා ශරීරය කියලා. ඇඟ කියලා. එතකොට මේ ශරීරය තමයි රූපස්කන්ධයේ කේන්ද්‍රය නැත්තම් මධ්‍ය ලක්ෂ්‍යය.
ඒ ශරීරය කේන්ද්‍ර කරගෙන මධ්‍ය ලක්ෂ්‍ය කරගෙන තමයි රූපස්කන්ධය ගොඩ නැගෙන්නේ. ශරීරයේ පවත්ව ගන්න දරන උත්සාහය ශරීරය ඒ උත්සාහය තුල ශරීරයේ පවත්ව ගන්න දරන උත්සාහය තුල ඒ ක්‍රියාකාරීත්වයේ තුල තවත් බොහෝ රූප ධර්ම මේ වටා ගොනු වෙනවා. උදාහරණ වශයෙන් අපි අපේ ශරීරය පවත්වා ගැනීමේ ක්‍රියාවලිය කරනකොට අපිට බාහිරින් තව රූප ධර්ම ගොඩාක් එකතු කරගන්න වෙනවා. ආහාර කියන දෙයක් අවශ්‍ය වෙනවා. ආහාර කියන්නේ රූප ධර්මයක්. ඊළඟට ඇඳුම් පැළඳුම් අවශ්‍ය වෙනවා. ඒවා රූප ධර්ම. බෙහෙත් හේත් අවශ්‍ය වෙනවා. ඒවා රූප ධර්ම. ඒ වගේම නිවාස අවශ්‍ය වෙනවා. ඒවා රූප ධර්ම. තවත් ඉතින් නොඑක් පරිස්කාර අවශ්‍ය වෙනවා. ආධාරක දේවල්. තව අපි පාවිච්චි කරන කොච්චර දේවල් තියෙනවද? සිරිප්පු දෙකක් උඩයක් පාවිච්චි කරනවා. සමහර විට වාහනයක් ඇඳපුටු මේස මේ මොනවද මේ? ඔක්කොම රූප ධර්ම. මොකටද මේවා අවශ්‍ය වෙන්නේ? කය පවත්වගෙන යන්න. එතකොට ඒක අවශ්‍ය වෙනවා. දැන් අපේ රූපස්කන්ධයේ අණුව ටිකක් විශාලයි. මිනිස්යාගේ සතෙක් සිව්පාවෙක්ගේ රූපස්කන්ධය බැලුවොත් ඒක ටිකක් කුඩයි. සමහර සතුන් ඉන්නවා කූඩු හදන්නෙම නැති අය. සමහර සතුන් කූඩුවක් හදනවා. ඒගොල්ලෝ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය කිරීමක් නැහැ. ආහාර ටික සොයා ගන්නවා. ජලය පාවිච්චි කරනවා. ආහාර ටිකක් සොයා ගන්නවා. ඒගොල්ලන්ගේ රූපස්කන්ධයේ බාහිර කොටස ඊටාම කුඩයි. රූපකාය නඩත්තු කරගන්න, පවත්ව ගන්න, ඒ අය කරන කියන දේවල්, එකතු කරන, දැස් කරන දේවල් ස්වල්පයි, සීමිතයි. මිනිස්සුયો ගත්තම ඒක ටිකක් විශාලයි. මිනිස්සයා තමන්ගේ රූපකාය, ශරීරයේ ඇඟ පවත්වගෙන යන්න, එකතු කරගන්න, රැස් කරගන්න, නිර්මාණය කරන දේවල් හුඟක් වැඩි, සංකීර්ණ. ওই විදිහටයි රූපස්කන්ධය ගොඩ නැගෙන්නේ. ස්කන්ධය ගොඩ නැගෙන්නේ. එතකොට මේ ස්කන්ධය ස්වභාවික දෙයක්. රූපස්කන්ධය. එක්කෙනාගේ මට්ටම් වලින් රූපස්කන්ධ ගොඩ නැගිලා තියෙනවා. අපි හැමෝගෙම එහෙමයි. ඉතින් ඒක ගැටලුවක් නෙවෙයි. ඒක ධර්මතාවයක්, ස්වභාවයක්. ගැටලුවක් බවට පරිවර්තනය වෙන්නේ රූපස්කන්ධයට උපාදාන වීමෙන්. ඒ පිළිබඳව යථාබෝධය නැතුව ගිහිල්ලා එය වැරදි ආකාරයට අවබෝධ කරගෙන රූපස්කන්ධය කෙරෙහි තණ්හා මාන දිට්ඨිය ඇති කරගන්න. ඉතින් ඒක වළක්වන්න තමයි මේ දේශනාවේදී දුප්පයාණන් වහන්සේ මේ රූපස්කන්ධයේ යථා ස්වභාවය දකින්න උත්සාහ කරලා තියෙන්නේ. යථා ස්වභාවය තමයි මේ පෙන්වන්නේ. මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනුපස්සති කිව්වේ. එතකොට මේ වයින් පෙන්වන්නේ ඒ රූප ධර්මයේ යථා ස්වභාවය. මේ වචන ටිකින් මේ ඉදිරිපත් කරා. සාමාන්‍යයෙන් අපි යථා ස්වභාවය මොකක්ද කියලා ඇහුවොත් අපි සම්ප්‍රදායිකව කියන්න පුරුදු වෙලා තියෙන්නේ අනිච්චයි දුක්ඛයි අනාත්මයි කියලා. ඔහොම තමයි අපි කියන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒක හරියි. ඉතින් මේ වචන තුනම මෙතන ඇතුළත් වෙලා තියෙනවා. අනිච්ච කියන වචනේ තියෙනවා, දුක්ඛ කියන වචනේ තියෙනවා, අනාත්ත කියන වචනේ තියෙනවා. ඒ අතර තවත් වචන කීපයකුත් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒතර මේ වචන මාලාවෙන් කියවෙන්නේ ඔය රූප ආදී ස්කන්ධ පහේ යථා ස්වභාවය. සමනුපස්සති කියන්නේ ඒක අවබෝධ කර ගැනීම. නිවැරදිව දකිනවා කියන එක. අර විපස්සනා කියන වචනෙට පర్యాయ වචනයක් ඒක. එතකොට මේ අනුව අපි රූපස්කන්ධයේ යථා ස්වභාවය දැන් අවබෝධ කරගෙන තියෙනවා. අපි මේ පිළිබඳව කතා බහ කළා.
ඊළඟට පහුගිය සාකච්ඡා දෙකේදී අපි වේදනා ස්කන්ධය පිළිබඳවත් කතා බහ කළා. වේදනා කියන්නේ නාම ධර්ම පැත්තේ කොටසක්. නාම ධර්ම පැත්තට අයිති දෙයක්, ස්වභාවික දෙයක්. ලෝක ස්වභාවයට අයිති දෙයක් වේදනා කියලා කියන්නේ. ජීවිතයක් ලැබිච්ච සත්වයක් හැටියට ඉපදිච්ච හැම කෙනාටම හැම කෙනා තුළම මේ වේදනා කියන ස්වභාවය ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක ධර්මතාවයක්. රූප කියන්නේ ධර්මතාවයක් වගේම වේදනා කියන්නේ ධර්මතාවයක්. විඳීම කය සහ මනස දෙක ආධාර කරගෙන විඳිනවා. වින්දනය. ඉතින් ඒකෙත් යථා ස්වභාවය අවබෝධ කර ගැනීම. අවබෝධ කර නොගත්තොත් එතන ගැටලුවක් පැන නගිනවා. තණ්හාමාන දිට්ඨිය ඇති කර ගන්නවා. එතකොට වේදනා උපාදානය ඇවිල්ලා එතන දුක හට ගන්නවා. ඉතින් අපි ඔය ස්කන්ධ දෙක විෂයාර්ථයේ කොටස් පහකට බෙදලා පෙන්නනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. එයින් අපි කොටස් දෙකක් පිළිබඳව අවධානය යොමු කළා, සාකච්ඡා කළා. අද අපි උත්සාහ කරනවා තුන්වෙනි කොටස අවබෝධ කරගන්න. තුන්වෙනි කොටස වෙන්නේ සංඥා. එතකොට මොකද්ද සංඥා කියන්නේ? දැන් මේ පාලි වචන අපි තේරුම් ගන්නෙමු. මේවා බොහෝ වෙලාවට මේ අපේ කල්යාණ මිත්‍රයන් දන්නවා. නමුත් සංඥා කියන්නේ මිනිස්යාට සත්වයාට සාපේක්ෂ දෙයක්. මේක ගහකොළටත් තියෙනවා කියලා යම් ප්‍රමාණයකට නිකන් හැඟෙනවා. නමුත් ඒක අපි ගහකොළට සංඥා තියෙනවායි කියලා පිළිගන්නේ නැහැ. නමුත් වර්තමාන ලෝකයේ සමහර අය කියනවා ගහකොළටත් යම් යම් දේවල් අඳුන ගන්න පුළුවන්කම තියෙනවා කියලා. නමුත් මේ යමක් අවබෝධ කර ගැනීමේ, හඳුනා ගැනීමේ, දැන ගැනීමේ හැකියාවටයි සංඥා කියලා කියන්නේ. ඒක අපිට තියෙනවා, සත්වයාට තියෙනවා. ඒක අපිට ප්‍රත්‍යක්ෂයි. අපේ ඉන්ද්‍රිය පහට සහ මනසට යමක් එල්ල වුණාම, ඉලක්ක වුණාම, සමීප වුණාම අපිට ඒ දේ අඳුන ගන්න පුළුවන්. උදාහරණයක් හැටියට ඇහැ ඉදිරියට යම්කිසි දෙයක් ආවම අපේ ඇහැ පේන හැක් නම් ඇහි ප්‍රසාද ගුණය තියෙනවා නම් ප්‍රසාද ගුණය කියලා කිව්වේ පේන ගතිය. මේ පේන ගතිය තියෙන හැක් නම් ඒ ඇහැ ඉදිරියට යමක් ආවම ඒ ඇහැ ඉදිරියට ආදී අඳුන ගන්න පුළුවන් ඇහැට. මේ අඳුනා ගන්නවා කියන්නේ විශේෂ විස්තර සහිත අඳුනා ගැනීමක් නෙමෙයි. රූපයක් ලෙස අඳුන ගන්න. ඒක නිසා ඒකට කියනවා රූප සංඥා කියලා. රූප සංඥා. ඊළඟට කනට ගෝචර වෙන දෙයක් අපි කියන්නේ ඒකට ශබ්දයක් කියලා. නිකුත් වුණාම ඒකට ඒ ශබ්දය කනින් අඳුන ගන්න පුළුවන්. ඒකට කියන්නේ ශබ්ද සංඥා කියලා. නාසයට දැනෙන දෙයක් නාසයට හමු වුණාම නැහැෙන් ඒක අඳුන ගන්න පුළුවන්. අපි ඒකට කියන්නේ ගන්ධ සංඥා කියලා. දිවේ යමක් හැපුණම දිවට යම් යම් රස අඳුන ගන්න පුළුවන්. ඒකට කියන්නේ රස සංඥා කියලා. කයේ නැත්තම් මේ ශරීරයේ යමක් ඇතුළතින් හෝ පිටතින් ස්පර්ශ වුණාම ඒක කයින් අඳුනන්න පුළුවන්. ඒකට අපි කියනවා පොට්ටබ්බ සංඥා කියලා. ඔය විදිහට රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා. මනසටත් යම් යම් දේ වටහා ගන්න පුළුවන්. ඔය ඉන්ද්‍රිය පහට හමු වෙන දේවල් මනසින් වටහා ගන්න පුළුවන්. ඉන්ද්‍රිය පහට හමු වුණු වර්තමාන මොහොතේ හමු වුණු දේ විතරක් නෙවෙයි, අතීතයේ හමු වෙලා ඒ මතක තියාගත්ත දේවල් නැවත මතක් වුණාම මනසට තව තව දේවල් වැටහෙනවා. එතකොට මේ මනසින් යම් යම් දේවල් වටහා ගන්න ගතිය ධම්ම සංඥා කියන. ওই විදිහට සංඥාව නැත්තම් දැනෙන ගතිය, වටහා ගන්න ගතිය සය ආකාරයකින්
පෙන්නනවා. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා වශයෙන්. එතකොට මේ සංඥා කියන ස්වභාවය මිනිස්යා තුල නැත්තම් අර ස්කන්ධ පහට අයිති එකක්. කොටස් පහට අයිති කරලා තියෙන එක කොටසක්, එක ස්වභාවයක්. එතකොට මේ සංඥා ස්වභාවය අපි ඊයේ හෝ පෙරේද මගින් අහපු ප්‍රශ්නයකට මම ඒ සංඥාවට අදාළ ඒ සංඥාව ක්‍රමයෙන් වර්ධනය වෙලා යන ආකාරය වචන පහකින් ලියලා දක්වලා ඇති. ඒ සමහර වෙලාවට ඒ සංඥාව කොහොමද ක්‍රමයෙන් වර්ධනය වෙන්නේ කියලා විඥාන සංඥා පඤ්ඤා අභිඥා පරිඥා කියලා ඒ වචන ටික මම ලියලා දක්වලා තියෙන. එතකොට මේ සංජානන හැකියාව නැත්තම් යමක් වටහා ගැනීමේ හැකියාව ස්වභාවික දෙයක්. එය සියලුම සත්වයන්ට තියෙනවා. සියලුම සත්වයන්ට ඒක තියෙනවා. දැනෙන ගතිය කියලා ඔක සරලව කියන්නේ. දැනෙනවා. ඉතින් මේ දැනෙන ගතිය ආරම්භ වෙන්නේ මව් කුසේදී. සත්වයන්ගේ පැත්තෙන් අපි කතා කරමු. මව් කුසේදී මේ දැනෙන ගතිය සත්වයා තුළ ඇති වෙනවා. මව් කුසේදී මේ දැනෙන ගතිය මේ ඥානන හැකියාව මව් කුසේ පවතින අවස්ථාවේ හඳුන්වන්නේ විඥාන කියලා. ඉතින් ඒ විඥාන ඊට පස්සේ ඉපදුනයින් පස්සේ අර ඉන්ද්‍රිය පහ ලැබෙනවානේ. පහ ලැබෙන්නේ ඉපදුනයින් පස්සේනේ. ඊවට අදාළ භෞතික කොටස් මව් කුසේදී සකස් වුණාට දැන් ඇහැ කියන ඉන්ද්‍රිය මව් කුසේදී අපිට සකස් වෙනවා යම් ප්‍රමාණයකට. අපි උපදිනකොට රූප බලන්න තරම් අවශ්‍ය විදිහට ඒ ඇහැ කියන භෞතික දේ සකස් වෙලා තියෙනවා. නමුත් අපි රූප බලන්නේ මව් කුසෙන් එළියට ආවයින් පස්සේ රූප බැලීමේ හැකියාව ඇති වෙන්නේ. කොටින්ම චක්කු ප්‍රසාදය ඇති වෙන්නේ මව් කුසෙන් එළියට ආවයින් පස්සේ. ඉතින් ওই විදිහට උපන්නයින් පස්සේ ඇති වෙන තත්වයන් හඳුන්වන්නේ සංඥා කියලා. රූප සංඥා ආදී වශයෙන්. එතකොට ඔය විඥාන සංඥා කියන ස්වභාවයන් දෙක විඤ්ඤා සංඥා දෙක සියලු සත්වයන්ට පොදුයි. ඒක අපිට විතරක් තියෙන මහා විශේෂ දක්ෂකමක්, හපංකමක්, හැකියාවක් නෙමෙයි. ඒක හැම සත්වයකටම පොදුයි. ඊළඟට ඔය ඥානන හැකියාව වර්ධනය කිරීමක් අපේ තියෙන. බුදුදහමේ විශේෂයෙන් බුදුදහමේ කොටස තමයි අර පඤ්ඤා අභිඥා පරිඥා කියන වචන වලින් හඳුන්වලා තියෙන්නේ. බුදුදහම තුල මේ ඥානන හැකියාව වර්ධනය කිරීම. බුදුදහම නොවන වෙනත් විෂයක් තුල මේ ඥානන හැකියාව වර්ධනය කිරීමක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, පරිසර විෂය, ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව ආදී වශයෙන් ඔය එක එක විෂයපතයන් හදාගෙන අපි යම් දේවල් හදාරනවානේ, අවබෝධ කරගන්නවානේ. එතකොට එතන තියෙන්නේ යම්කිසි ආකාරයක ඥානනයක් තමයි. නමුත් ඒක පඤ්ඤා කොටසට අයිති වෙන්නේ නැහැ. ඒක අයිති වෙන්නේ සංඥා කොටසට. ඇහින් බලලා, කනින් අහලා, නාසයෙන්, දිවෙන්, කයින් අවබෝධ කරගන්න, තේරුම් අරගෙන ඒවා භාවිතා කරන්න පුරුදු වෙනවා. භෞතික විද්‍යාවේදී භෞතිකය හඳුන්වා දෙන ක්‍රමයක් තියෙනවා. ඒ විදිහට හඳුන්වා දීලා ඒ භෞතික දේවල් වලින් යම් ප්‍රයෝජන ගන්න, ඒවා පාවිච්චි කරනවා, පරිහරණය කරනවා. එහෙමයි.
ජීව විද්‍යාවේදී මේ ජීවීන් ගැන උගන්වන. සත්වයන් සහ ගහකොළ ගැන උද්භිද විද්‍යාවේදී ගහකොළ ගැන උගන්වනවා. ආකාශ විද්‍යාවේදී අහස ගැන උගන්වනවා. ජල විද්‍යාවේදී ජලය ගැන උගන්වනවා. ඉතින් ඉගෙනගෙන ඒවා පරිහරණය කරන්න භාවිතා කරන්න යම් ප්‍රමාණයකට ඉගෙනීමක් කරනවා. එතනත් එතකොට එතන තියෙන්නේ ඒවා ගැන සංඥා. ඉගෙනීමක්, දැන ගැනීමක්, තේරුම් ගැනීමක්, වටහා ගැනීමක් එතන තියෙනවා. නමුත් සමහර විට ඊට අදාළ පඤ්ඤා, අභිඥා, පරිඥා නැහැ. ඒක වෙනත් විෂයක්. ඒ කියන්නේ එම විෂයන්ට අදාළවම පඤ්ඤා කියන මට්ටමට එනකොට යම් කිසි දෙයක නිසි භාවිතේ සහ අනිසි භාවිතේ කියන දේ අවබෝධ කරගන්න එකයි පඤ්ඤා මට්ටම කියලා. කොටින්ම අපි කිව්වොත් මේ විදර්ශනාවේ අපි කතා කරලා ආචාර ධර්මීය පදනම අඳුනා ගැනීම. ඒක බොහෝ වෙලාවට බොහෝ විශේෂ ක්ෂේත්‍රවල උගන්වන්නේ නැහැ. භෞතික විද්‍යාව ඉගෙනුවට භෞතිකය අපේ ප්‍රයෝජනයේට මිනිස්යාගේ ප්‍රයෝජනයේ සඳහා භාවිත කරන ආකාරයේ ඉගෙනුවට ඒ භෞතික දේවල් යහපත් විදියට අයහපත් විදියට හසුරුවන්නේ කොහොමද කියලා ඉගෙනීමක් භෞතික විද්‍යාවේ පේන්නේ නැහැ. ඒක නෙමෙයි භෞතික දේවල් වැරදි විදිහට භාවිත කරන්නේ, හානිකර විදිහට භාවිත කරන්නේ මිනිස්සයා. එහෙම නැත්නම් මේ ආයුධ හදන්නේ නැහනේ. පරමාණු බෝම්බ මේ නිෂ්පාදනය කරන්නේ නැහනේ. ඒ භෞතික විද්‍යාව තුල පඤ්ඤාවකුත් තිබුණා නම් එහෙම කරන්නේ නැහැ. ඒක නිසා භෞතික විද්‍යාව භෞතිකය ගැන ගැඹුරින් ඉගෙනුවට ඊට අදාළ ප්‍රඥාවක් ඉගෙනෙන්නේ නැහැ. බුදුදහම තමයි එතන ඉන්නේ. බුදුදහම කවර විෂයක් ඉගෙන ගැනීමටවත් හරස් වෙන්නේ නැහැ. බාධා කරන්නේ නැහැ. බුදුදහම ඕනෑම විෂයක පඤ්ඤා කොටස උගන්වනවා. එහි නිසි භාවිතය සහ අනිසි භාවිතය. පඤ්ඤා වලින් හුඟක්ම අදහස් කරන්නේ. ඊළඟට අභිඥා කියන්නේ තවත් ටිකක් එහාට ගැඹුරට උගන්වනවා. ඒ කියන්නේ අර යථා ස්වභාවය අවබෝධ කර ගැනීම. මේ භෞතික විද්‍යාවේදී අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදේවය උගන්වන්නේ නැහැ. නමුත් භෞතිකයේ අනිත්‍ය ස්වභාවය, භෞතිකයේ අනාත්ම ස්වභාවය, භෞතිකයේ විපරිණාම ස්වභාවය, භෞතිකයේ සමුදේවය, භෞතිකයේ ඇති පටිච්ච සමුප්පන්න ස්වභාවය බුදුදහමේ උගන්වනවා. ඒ කියන්නේ සතර මහා භූත අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදේවය පටිච්ච සමුප්පන්න විදියට උගන්වන්නේ. ඒක බුදුදහම උගන්වනවා. ඒක තමයි අභිඥා කියලා කියන්නේ. ඕනම දෙයක ඒක උගන්වනවා. ඔබ විශේෂ අප ඉගෙන ගත්ත අපි සංජානනය කරගත්ත ඕනෑම දෙයක අභිඥා පැත්ත උගන්වනවා. ගැඹුරින් හදාරිය යුතු, ගැඹුරින් වටහා ගත යුතු කොටස පෙන්වා දෙනවා. එතකොට අර තමන් ඉගෙන ගන්න විෂය ඉගෙන ගන්නවා විතරක් නෙමෙයි. විෂයට අදාළ ආචාර ධර්ම ඉගෙනගෙන තියෙනවා. විෂයට අදාළ කාරණේ යථා ස්වභාවයත් ඉගෙනගෙන තියෙනවා. ආපහු කිව්වොත් පඤ්ඤා අභිඥා දෙකෙන් කියවෙන්නේ අපි මේ කතා කරන විදර්ශනාවමයි. විදර්ශනාවමයි. එතකොට ඒ කවර විෂයක් ඉගෙන ගත්ත පුද්ගලයෙකුට වුණත් එම විෂයට අදාළ විදර්ශනාව තියෙනවා නම් ඒ පුද්ගලයා එම විෂය පරිපූර්ණ වශයෙන් ඉගෙන ගත්ත කෙනෙක් වෙනවා. නැත්තම් ඒකේ අඩයි කොටසයි ඉගෙනගෙන තියෙන. විෂය ඉගෙනගෙන තියෙන. විෂය පිළිබඳ කොච්චර ගැඹුරට ඉගෙන ගත්තත් ඊට අදාළ පඤ්ඤා සහ අභිඥා කොටස් ඉගෙනගෙන නැත්තම් බුදුදහම සලකන්නේ නැහැ ඒ තැනැත්තා එම විෂය හරියට ඉගෙන ගත්තා කියලා.
එතකොට මේ වචන තුනට ඔබේ අවධානය ආපහු යොමු කරන්න. සංඥා, පඤ්ඤා, අභිඤ්ඤා කියන වචන තුන. මම මේ වචන තුන ලියලා තියෙනවා උතන. කලින් අවස්ථාවක යටින්. එතකොට මේ වචන තුනෙන් නියෝජනය වෙන්නේ පඤ්ඤා කියන්නේ ඒ විෂයපතේට අදාළ දැනුම්. සංඥා කියන්නේ විෂයපතේට අදාළ දැනුම්. පඤ්ඤා කියන්නේ මේ විෂයපතේට අදාළ ආචාර ධර්ම කොටස. හැබැයි අර විශ්වාචාර ධර්ම කොටසයි මෙතනින් අදහස් කරන්නේ. අභිඤ්ඤා කියන්නේ ඒ විෂයපතේ යථා ස්වභාවය. ඊට අදාළ විශ්ව යථාර්ථය. ওই විදිහට සංඥා, පඤ්ඤා, අභිඤ්ඤා කියලා කියන්නේ ක්‍රමයෙන් අපේ අවබෝධය ගැඹුරු තලයකට වර්ධනය වෙනවා. එතකොට මේ අවබෝධය පරිපූර්ණ වශයෙන් වර්ධනය වුණාම හඳුන්වනවා පරිඤ්ඤා කියලා. අර පස්වෙනි වචනේ හඳුන්වන දේ. ඒ පරිපූර්ණ අවබෝධය තියෙන. එතකොට විෂය දන්නවා, විෂයට අදාළ ආචාර ධර්ම දන්නවා, ඊට අදාළව එහි ඒ විෂය ශේස්ත්‍රයට අදාළ වන්නා වූ දේ යථා ස්වභාවය දන්න. අපි උදාහරණයක් ගත්තොත් මේ විෂයපතෙන් වැඩිම ප්‍රමාණයක් ඉගෙන ගන්නේ මිනිස්සු භෞතික දේවල්නේ. රූප ධර්ම ගැන තමයි උගන්වන්නේ. එතකොට රූප ධර්ම ගැන දන්නවා. ඒවා සමහර විට භෞතික, රසායන, ජීව වශයෙන් හරි ආර්ථික, සමාජ, දේශපාලන වශයෙන් හරි කොටස් කරගෙන තියෙනවනේ. එතකොට ඒ දේ දන්නවා. ඒ විෂය කොටස දන්නවා. ඊළඟට ඒ විෂය කොටසට අදාළ පඤ්ඤා කියලා කිව්වේ ගැඹුරු යථාර්ථ, ඒ කියන්නේ සදාචාර සම්පන්න ස්වභාවයේ ආචාර ධර්මීය අංශය තේරෙනවා, වැටහෙනවා, අවබෝධ කරගෙන තියෙනවා. ඒ වගේම අභිඤ්ඤා, ඒ විෂය පතේට අදාළ දේවල් වල යථා ස්වභාවය දන්නවා. අනිත්‍ය, අනාත්ම, විපරිණාම, සමුදය වය දන්නවා. පටිච්චසමුප්පන්න ස්වභාවය දන්නවා. එහෙනම් ඒ පුද්ගලයාට එම විෂය පතය පිළිබඳව පරිඥාවක් තියෙනවා. පරිපූර්ණ ඥානය පරිඥා කියලා කියනවා. පරිපූර්ණ ඥානය. ඉතින් කොහොමයි මේ සංඥාවේ වර්ධනය? අපි අද කතා කරන්නේ අර සංඥා කොටස, සංඥා ස්කන්ධය ගැන. එතකොට දැන් අපි ළඟ ඔය සංඥා යමක් ඥානනය කර ගැනීමේ හැකියාව තියෙනවා. අපි ළඟ විතරක් තියෙන, අපිට විතරක් තියෙන හැකියාවක් නෙමෙයි. ඒක සියලු සත්වයන්ට තියෙනවා. ඒක නිසා සංඥා ගැන අපිට ආඩම්බර වෙන්න දෙයක් නැහැ. ඒක සියලු සත්වයන්ට පොදු විශ්ව යථාර්ථයට අයිති දෙයක්. විශ්ව ධර්මතාවයක්. සංඥා සංජානන හැකියාව, ඥානන හැකියාව. නමුත් තිරිසන් සතුන්ට බැරි දෙයක් අපිට කරන්න පුළුවන්. ඒ තමයි ඔය පඤ්ඤා, අභිඤ්ඤා, පරිඤ්ඤා. ඒ මට්ටමට මේ සංඥාව වර්ධනය කර ගැනීම බොහෝ තිරිසන් සතුන්ට බෑ. මනුස්සයට පුළුවන්. බොහෝ වෙලාවට තිරිසන් සතුන්ට විශ්වාචාර ධර්ම පද්ධතිය උගන්වන්න බෑ. ඒක ඒගොල්ලෝ දන්නේ නැහැ, තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා හුරු කරන්නත් බෑ. ඒගොල්ලෝ හැසිරෙන්නේ ඒගොල්ලොන්ට ඥාන වලින් උරුම වෙච්ච යම් යම් චර්යා රටාව. ඒවා මේ හොඳ නරක තේරුම් අරන් කරන වැඩ නෙවෙයි. සතුන් කරන වැඩ, සතුන්ගේ හැසිරීම වලත් අපිට පේන්න තියෙනවා. අපේ දැක්මෙන් බලපුවාම අපි කියනවා ඒ හොඳ හැසිරීම කියලා. නමුත් ඒවා මේ ඒගොල්ලෝ කරුණු වශයෙන් තේරුම් අරගෙන මේක යහපත්ය, මේක අයහපත්ය, මේක මට හිත කරේ, මේක මට අහිත කරේ, මේක අනිකාට හිත කරේ, මේක මේ අනිකාට හිත කරේ, අහිත කරේ කියලා එහෙම තේරුම් අරගෙන අනුගමනය කරන එහෙම චර්යා පද්ධතියක් සතුන්ගේ නැහැ. තිරිසන් සතුන්
තුල එහෙම එකක් නැහැ. අපි පුරුදු කරපුවාම සමහර දේවල් ටිකක් කිටි කාලීන මතකයක් තියෙන නිසා සමහර විට එවැනි දේවල් ඒගොල්ලෝ අනුගමනය කරන අවස්ථා තියෙනවා. නමුත් ඒක ස්ථාවර වෙන්නේ නැහැ. දිගු කාලීන මතකයට ගිහිල්ලා ඊට අනුව කටයුතු කිරීමක් නැහැ. සමහර දේවල් අපි සතුන්ට පොඩ්ඩක් පුරු කරපුවාම ඒ මතකයේ තියෙනවා. දැන් උදාහරණ වශයෙන් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා අපේ බල්ලන් පාවිච්චි කරනවා. බල්ලන්ට හුරු කරනවා. මත්ද්‍රව්‍ය සොයාගන්න. හැබැයි ඒ මත්ද්‍රව්‍යයක් සොයන හැම අවස්ථාවෙම ඒ චර්යාවට අදාළ දේ කරන්න ඕන. නැතුව ඒගොල්ලන්ට එහෙම මතකයක් නැහැ. ඉතින් මතක තියෙනවා නම් ඒ බල්ලෝ හැමතිස්සෙම ගිහිල්ලා මේ මත්ද්‍රව්‍ය හොයන්න එපා. මගේ රාජකාරිය මත්ද්‍රව්‍ය හොයන එක. ඒක නිසා මම අද උදෑසන ගිහිල්ලා මේක කරන්න ඕන කියලා එහෙම ගිහිල්ලා කරන්න එපා. එහෙම කරන්න බෑ. ඉතින් අපි මත්ද්‍රව්‍ය හොයන තැනකට බල්ලා අරගෙන ගිහිල්ලා මේ මත්ද්‍රව්‍ය පිළිබඳ ඉවක් ඉස්සර වෙලා නහයට අල්ලන. රෙදි කඩකින් මොකක් හරි එකකින් ඉස්සර වෙලාම කරන්නේ ඒ නිලධාරියා ඒක ඒවලේ ඒ චර්යාවට අදාළ දේ මතු කරනවා. මතු කරලා ඒ සතා අතෑරියම එයා ඒක හොයාගෙන යනවා. මොකද දන්නෝ ඒක හොයාගත්ත ගමන් එයාට යමක් හම්බ වෙනවා කියලා. ඉතින් ඒක හොයාගත්ත ගමන්ම ඒ නිලධාරියා ඒ සතාව කැමති දෙයක් ළඟ තියන් ඉන්නවා. ඒක කන්න දෙනවා. එතකොට එහෙම නැත්නම් විශේෂ ආදරණීය චර්යාවක් පවත්වනවා. ඒකට එයා කැමති. ඒක ලබා ගන්නයි අරක හොයන්නේ. එහෙම නැතුව මේ මත්ද්‍රව්‍ය කියන්නේ අහිතකර දෙයක් ලෝකයට. ඒක නිසා ඒක අයින් කරන්න ඕනේ. ඒක තුරන් කරන්න ඕන. ඒක නිසා මම ඒක හොයා ගන්න ඕන කියලා එහෙම හැවිල්ලක් ඒ සතාගේ නැහැ. එහෙම ගැඹුරු ඥානනයක් ඇති කර ගැනීමේ හැකියාවක් නැහැ. නමුත් මිනිස්යාට තියෙනවා එහෙම ගැඹුරු ඥානයක් ඇති කරගන්න පුළුවන්. මේ දේ හොඳයිය, මේ දේ නරකයිය, මේක කළ යුත්තේ, මේක නොකළ යුත්තේ ආදී වශයෙන් මේ හොඳ නරක තේරුම් ගැනීමේ හැකියාව ඒක අපි තුල ඇති කරගන්න අපිට පුළුවන්. ඒක තමයි පඤ්ඤාවල ලක්ෂණය. ඊට එහාට ගිහිල්ලා අභිඥා කිව්වම අර අපි කතා කරන අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදය වය පටිච්ච සමුප්පන්න ආදී ගැඹුරු ධර්මතා. ගැඹුරු ස්වභාවයෙන් ඒවත් සතුන්ට අවබෝධ කරගන්න බෑ. යමක් අනිත්‍යයි කියලා තෝරලා දෙන්න බෑනේ. සතුන්ට අනාත්මය තෝරලා දෙන්න බෑනේ. ඒ වගේ ගැඹුරු දේවල් ඥානනය කරගන්න හැකියාවක් නැහැ. ඒක නිසා අභිඥා මේ සංඥාවල ගැඹුරු තලයකට සතුන්ව එන්නේ නැහැ. නමුත් මිනිස්යාට මේ ගැඹුරු තල දෙකට එන්න පුළුවන්. පඤ්ඤා අභිඥා තලවලට එන්න පුළුවන්. ඉතින් ඒක පරිපූර්ණ වීම පරිඥා. ඒ ගැඹුරු ඒ අවබෝධය සංඥාව ගැඹුරට වර්ධනය වීම. ඉතින් ඕක තමයි මේ තුන්වෙනි කාරණේ රූප වේදනා සංඥා කියලා තුන්වෙනි කොටස හැටියට අපි අවබෝධ කරගන්න. ඉතින් ඊළඟට අපි මේ සංඥා කියන දැන් මේ දක්වා මම පැහැදිලි කරන්න උත්සාහ කළේ මේ සංඥා කියන ස්වභාවය. ඒක රූප ධර්මයක් නෙමෙයි, රූප ධර්මයක්ම නෙමෙයි. ඒව අපි හඳුන්වන්නේ නාම ධර්ම කියලා. එහෙත් මේ නාම ධර්මය ඇතිවන්නේ රූප ධර්මය ආශ්‍රය කරගෙන. බලන්න මේ සංඥාව හඳුන්වද්දී තේරුම් කරද්දී නිතරම රූප ධර්මයක් ඉස්සරහින් තියලා තමයි ඒක හඳුන්වන්නේ. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා. එතකොට මේ හයෙන් පහකම ඉස්සරහින් තියලා තියෙන්නේ රූප ධර්මයක්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන්නේ පහම රූප ධර්මනේ. රූප ධර්ම. එතකොට රූප ධර්මයක් ඇසුරු කරගෙන යම් ඥානනයක් වෙනවා. ඒ රූප ධර්මයේ ඇසුරු කරගෙන සිදුවන ඥානනය රූප සංඥා. දැන් එතෙන්දී සංඥාව නාම ධර්මයක් වුණත් සංඥා වෙන්නේ රූප ධර්මයක ආධාරයේ ඇති. ඒ කියන්නේ අඳුනා ගැනීම
මානසික ක්‍රියාවක් වුණාට අඳුන ගන්න දෙයක් තියෙනවා. අඳුන ගන්න මාධ්‍යයකුත් ඕන. ඇහැ ඕන, රූපයක් ඕන. ඇහැයි රූපයයි තිබුණොත් තමයි රූප සංඥාව වෙන්නේ. කනයි ශබ්දයයි තිබුණොත් තමයි ශබ්ද සංඥාව වෙන්නේ. නාසයයි ඊට අදාළ දේකුයි තිබුණොත් තමයි ගන්ධ සංඥාව වෙන්නේ. දිවයි ඊට අදාළ දේකුයි තිබුණොත් තමයි රස සංඥාව වෙන්නේ. කයයි ඊට අදාළ දේකුයි තිබුණොත් තමයි පොට්ටබ්බ සංඥාව වෙන්නේ. ධම්ම සංඥාවේදී මනසයි ඒ අනිත් ධර්මතාවය තිබුණම ධම්ම සංඥාව වෙනවා. එතන නම් නාම ධර්ම දෙකක්මයි. රූප ධර්මයක් එතන නැහැ. මනයි ධර්මතාවය දෙක. ඒ කියන්නේ යම්කිසි පැරණි මතකයක් වගේ දෙයක් එතන අදහස් කරා. එතකොට බලන්න මේ සංඥා කියන ස්වභාවය මූලික වශයෙන් ගත්තම නාම ධර්ම ගණයටයි අපි ඇතුල් කරලා තියෙන්නේ දහමේ. එහෙත් රූප ධර්මයක් ඇසුරු කරගෙනයි මේ නාම ධර්මය ඇති වෙන්නේ. ඒක නිසායි ඒවා රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා වශයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට දැන් අපිට ඔන්න සංඥා කියන දේ පැහැදිලි. ඊළඟට අපි සංඥා ස්කන්ධය ගැන හිතමු පොඩ්ඩක්. ඒක තේරුම් ගන්න උත්සාහ කරමු. දැන් මේ ඥානනය අපි දැනෙනවා තේරෙනවා වැටහෙනවා අවබෝධ වෙනවා කියලා ඔහොම කියන ඒ සිදුවෙන ක්‍රියාවලිය හරහා ඕක බොහොම ශීඝ්‍රයෙන් ගැඹුරට සිද්ධ වෙනවා. අපෙන් ඇහුවොත් මොනවද දන්නේ කියලා. ඉතින් කොච්චර දේවල් කියන්න පුළුවන්. කොච්චර දේවල් දන්නවා. උගාක් දේවල් දන්නවා. මේවා සමහර ඒවා ඇහින් බලලා දැනගත් ඒවා, සමහර ඒවා කනින් අහලා දැනගත් ඒවා. නැත්නම් මේවා නාසයෙන්, දිවෙන්, කයෙන් විඳලා දැනගත්ත දේවල්. මනසින්ම මනස යොදවලා දැනගත්ත දේවල්, වටහාගත්ත දේවල්. ඉතින් මෙහෙම මහා ගොඩක් දේවල් තියෙනවා. ඇහින් බලලා තේරුම් ගත්ත දේවල්, වටහාගත්ත දේවල් ගොඩාක් තියෙනවා. මතක පොදියක් තියෙනවා. ඉතින් අපෙන් ඇහුවොත් මොනවද ඇහින් බලලා තේරුම් ගත්ත දේවල් කියලා ගොඩාක් දේවල් කියන්න පුළුවන්. කනින් අහලා තේරුම් ගත්ත දේවල් ගොඩාක් දේවල් කියන්න පුළුවන්. නාසයෙන් දිවෙන් කයෙන් ඒත් වටහාගත්ත දේවල්, විඳලා වටහාගත්ත දේවල් අප්‍රමාණ තියෙනවා. කොහෙද මේවා තියෙන්නේ? මතකයේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ මතක පොදියට තමයි සංඥා කන්ද කියලා කියන්නේ. සංඥා ස්කන්ධය. සිංහලෙන් ඔකට අපිට කියන්න පුළුවන් හොඳ වචනේ මතක පොදිය කියලා. ඉතින් ඕකේ දිග බලලා අපිට කියන්න බෑ. ඔච්චර දේවල් කෙනෙකුට මතක තියෙනවද කියලා කියන්න බෑ. අප්‍රමාණ දේවල් තියෙන්න පුළුවන්. මෙන්න මේ මතක පොදියට තමයි සංඥා ස්කන්ධය කියලා කියන්නේ. හැබැයි ඒක දැන් මේ සංඥාවයි සංඥා ස්කන්ධයයි දෙක සංජානන හැකියාව ඒක ක්‍රියාත්මක වෙනවා ඉන්ද්‍රිය 6 තුලින්. ක්‍රියාත්මක වෙද්දී මතකය කියන දේ ඇති වෙනවා. මේ තේරුම් ගන්නකොට ඒ තේරුම් ගත්ත දේවල් වලින් කොටසක් මතක තියෙනවා. අර තේරුම් ගැනීමේ ක්‍රියාවලිය සංජානන ක්‍රියාවලිය නැත්නම් ඥානන ක්‍රියාවලිය කියලා අපිට කියන්න පුළුවන්. ආයතන 6 වැඩ කරනකොට ඒක සිද්ධ වෙනවා. එතකොට ඥානනීය වූ දේවල් වලින් යම් කොටසක් මතකයේ තියෙනවා. ඒ මතකයේ තියෙන කොටසටයි අපි කියන්නේ සංඥා ස්කන්ධය කියලා. දැන් බලන්න අපි බණ අහනවා.
බණ අහනකොට, දහම් පොතපත කියවනකොට, ධර්ම සාකච්ඡා කරනකොට අපිට ඥානනේ වෙනවා. ඒක තේරෙනවා. අර කියන දේ අහනවා විතරක් නෙවෙයි අපි මනසිනුත් ඒ වෙලාවේ හිතනකොට අපිට ඒ කියන දේ වැටහෙනවා, තේරෙනවා. හැබැයි එයින් දිගු කාලීන මතකයට යන්නේ කොච්චරද? සමහරුන්ගේ ගොඩක් දේවල් මතක හිටිනවා. සමහර අයගේ මතක හිටින්නේ ටිකයි. සමහර අයගේ හුඟක් අඩුවෙන් මතක හිටිනවා. මතක තිබිච්ච දේ ටික කාලයක් යනකොට ගෙවිලා යනවා. ගෙවිලා යනවා කියලා කියන්නේ ඔන්න දැන් අපි අර විදර්ශනාවේ යථා ස්වභාවයට අදාළව බුදු පියාණන් වහන්සේ පාවිච්චි කරපු වචන ගත්තොත් විපරිණාමය වෙනවා. වය වෙනවා. අපි මතකයේ තියෙන දේවල් අපි මතක තියාගෙන ඉන්න යම් දේවල් පස්සේ ඇහුවම කියනවා මේ මතක නැහෙනි. මතක නැහැ කියලා. ඒ මොකද අර සංඥාව ගෙවිලා ගියා. අපි මතකයේ තියාගත්ත දේ ගෙවිලා ගියා. නැත්නම් අපි ඒකට කියන වය ධම්ම කියලා කියන්න පුළුවන්. සමුදය වය. යමක් මතක තියෙනවා, මතක තිබුණා. ඒ වගේම අමතක වුණා. එතකොට මතකයේ තියෙනවා කියන්නේ මේ මතකයේ ඇති වුණා සමුදය, මතක නැති වුණා වය. එතකොට මේක ධර්මතාවයක්. සමුදය වය ධම්මෝනේ. සංඥාවටත් ඒක අදාළයි. සංඥා ඇති වෙනවා, සංඥා නැති වෙනවා. ඔන්න විදර්ශනාවට ආවා අපි යථා ස්වභාවය දකිනවා. දැන් සංඥාවක් දකිනවා, සංඥාවේ යථා ස්වභාවයක් දකිනවා. සංඥාව කියන්නේ මේකයි. සංඥාවේ යථා ස්වභාවය බලපුවාම රූපේ වේදනාවේ යථා ස්වභාවයම තමයි. රූපේ අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, ඒ වගේම සංඥාවත් අනිත්‍යයි. රූපය අනාත්මයි, වේදනාව අනාත්මයි, සංඥාවත් අනාත්මයි. රූපේ විපරිණාමයට ලක් වෙනවා, වේදනාවත් විපරිණාමයටපත් වෙනවා, සංඥාවත් විපරිණාමයටපත් වෙනවා. රූපේ සමුදයක් වයක් දකින්න පුළුවන්, වේදනාවෙත් සමුදයක් වයක් දකින්න පුළුවන්, ඒ වගේම සංඥාවෙත් සමුදයක් වයක් දකින්න පුළුවන්. රූපේ ඇතිවන්නේ පවතින්නේ නැති වෙන්නේ ඊට අදාළ හේතු නිසා. ඒ කියන්නේ රූපේ පටිච්ච සමුප්පන්නයි. හට ගැනීමත් පටිච්ච සමුප්පන්නව, පවතින්නෙත් පටිච්ච සමුප්පන්නව, නිමා වෙන්නෙත් පටිච්ච සමුප්පන්නව. වේදනාවත් එහෙමයි, සංඥාවත් එහෙමයි. සංඥාවත් හේතුවකින් හටගන්න දෙයක්, හේතුවක් නිසා පවතින දෙයක්, හේතුවකින් නැති වෙලා යන දෙයක්. දැන් බලපුවාම අපිට පේනවා සංඥාවේ යථා ස්වභාවය අපිට පේනවා. ඉතින් අපි දැන් ඔය යථා ස්වභාවය අවබෝධ වුණාම අපි කියවනේ විදර්ශනාවේදී සත්‍ය ඥානයයි කෘත්‍ය ඥානයයි කියලා දෙකක් අපිට තේරෙනවා කියලා. විදර්ශනාවට ආපුවාම විපස්සනාවට ආපුවාම ওই දෙක තේරෙනවා කියලා. දැන් සංඥාව පිළිබඳව සත්‍ය ඥානය ඇති වුණා. මේ සංඥාව කියන්නේ මොකද්ද? සංඥාව කොහොමද ඇති වෙන්නේ? සංඥාව කොහොමද පවතින්නේ? සංඥාව වර්ධනය වෙන්නේ කොහොමද? සංඥා ස්කන්ධය කියන්නේ මොකද්ද? ඔන්න දැන් අපිට ඒක අවබෝධ වුණා. එහි යථා ස්වභාවය කුමක්ද තේරුණා. දැන් ඕක තේරුණාම සංඥාවත් එක්ක කටයුතු කරන්න අපිට පුළුවන්. කෘත්‍ය ඥානයත් තේරෙනවා. කොහොමද කටයුතු කරන්නේ? ඉතින් මේ පිළිබඳව අපි ලියලා තියෙන ওই සංඥා භාවනා කියන පොත පරිශීලනය කිරීම හුඟක්ම වැදගත් වෙයි. මේ සංඥාවට අදාළව විදර්ශනාව නැත්නම් අපි සංඥා කෙසේ විය යුතුද කියන කාරණයට අදාළව මේ සංඥාව තමයි බුදුරජාණන් වහන්සේ ගොඩාක් ගැඹුරට උගන්වන විෂය. මේ පංචස්කන්ධ වලින්
රූපය ගැන ඉතින් ලොකුවට උගන්වන්න දෙයක් නැහැ. රූපය හරි ඕලාරික දෙයක්. ඉතින් ඒක සරලව තේරුම් කරන්න පුළුවන්. වේදනාවත් එහෙමයි. සංඥාව නම් ගොඩාක් ගැඹුරට තේරුම් කරලා තියෙනවා. මොකද අපිට වරදින තැන ඔතන තමයි. මේ අවබෝධය නැත්තම් වටහා ගැනීම, තේරුම් ගැනීම වැරදුනොත් එතන ඉඳලා ඉදිරියට ඔක්කොම ටික වැරදිලා යනවා. සංඥාවත් එක්ක චේතනා ඇති වෙනවා. චේතනා එක්ක ක්‍රියා ඇති වෙනවා. අඳුනා ගන්න ආකාරයේ වටහා ගන්න ආකාරයේ අනුව තමයි හිතන්නේ කෙනෙක්. නේ? එතකොට වටහා ගන්න ආකාරයේ, අඳුනා ගන්න ආකාරයේ, තේරුම් ගන්න ආකාරයේ වැරදුනොත් හිතන විදිහත් වරදියි. හිතන විදිහ වැරදුනොත් ක්‍රියා කරන විදිහත් වරදිනවා. ඒක නිසා සංඥාව අතිශයින් වැදගත්. සංඥාව අතිශයින් වැදගත්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ උගාත්ම උත්සාහ කරලා තියෙන්නේ මේ සංඥාව නිවැරදි කරන්න. ඒ කියන්නේ පුද්ගලයාගේ වටහා ගැනීම, තේරුම් ගැනීම නිවැරදි කරන්න. ඥානන හැකියාව නිවැරදි කරන්න. ඒකේ කොටින් අනිත් තවත් විදිහකට කිව්වොත් නිවැරදිව ඥානනය කරගන්න අපිට උදව් කරනවා බුදුරජාණන් වහන්සේ. දැන් මේ විපස්සනා කියන්නේ මේකනේ. නිවැරදිව වටහා ගැනීම. නිවැරදිව තේරුම් ගැනීම. එතකොට ඒ නිවැරදිව තේරුම් ගත්තම නිවැරදිව කටයුතු කරන්නත් අපිට තේරෙනවා. ඒක සත්‍ය ඥානය තුළින් කෘත්‍ය ඥානයක් වෙනවා. එහෙමයි. ඉතින් අපි තව ටිකක් ඕකේ ප්‍රායෝගික පැත්තට ඩිංගක් අවධානය යොමු කරමු. දැන් සරල කුඩා දේවල් උදාහරණ වශයෙන් අපි ගත්තොත් ඥානනේදී අපි හුඟක්ම උත්සාහ කරනවා මේ පළමු කොටම නිවැරදි දැනුම ලබා දෙන්න. නිවැරදිව යමක් ඥානනය කරගන්න තමයි අපි හුඟක් වෙලාවට උත්සාහ කරන්නේ. දැන් කුඩා කාලේ ඉඳලා අපි ඔය සංඥා ගොඩ ගහනවා, සංඥා ඇති කරනවා. අපි මේ සයාකාර සංඥා අපි උගන්වනවා කියලා කියන්නේ. මුංචි කාලෙම ඉතින් අපි උගන්වන්න පටන් ගන්නවා. හැම දෙයක්ම අම්මා අපි ඉපදුණු ගමන්ම අපිට ඉස්සර වෙලාම උගන්වන කිරිබොන. අපි කිරිබොන දන්නේ නැහනේ කුඩා ලදරුවේ. ඉතින් එයාව නිසි ආකාරයෙන් තියාගෙන ඔන්න තනපුඩුව කටේ තියලා කිරිබොන්න උගන්වනවා. එතකොට දැන් එතන ඉඳලා එයා මේක හොරු වෙනවා. අම්මව අඳුන ගන්නවා එයාගේ ස්පර්ශයෙන් කොහොම හරි ඊට පස්සේ අර උගන්වපු දේ ඉගෙන ගන්න. ඊට පස්සේ එයා ඒකට ප්‍රතිචාර දක්වලා ඒ සමහර විට ඒ ක්‍රියාවට අනිත් එක්කෙනා පොළඹව ගන්නවා. අම්මව පොළඹව ගන්නවා. ඊට පස්සේ පුංචි කාලේ කිරිබොන්න අඬලා හරි මොන හරි කරලා ටිකක් තව ලොකු වෙනකොට එහෙම පොළඹව ගන්න. දැන් උගත් දෙයක් තියෙනවා. ඉගෙනීමක් තියෙනවා. ඥාන නේවීමක් තියෙනවා. ඊටාම කුඩා කාලේ ඉඳලා. ඉතින් වැඩි හිටිය ටික මේ ලදරුවට නවජයට අලුතෙන් උපන්න සත්වයට යම් දේ උගන්වනවා. චර්යාවන් උගන්වනවා. ඉස්සරලාම උගන්වන්නේ චර්යාව. ඊට පස්සේ භාෂාව උගන්වනවා. කතා කරලා ඉතින් එයත් කතා කරන්න පටන් ගන්නවා. භාෂාව ඉගෙන ගන්න. ඉතින් ඔහොම ඉගෙන ගන්න. ඉගෙනගෙන එයින් කොටසක් මතකේ තියෙනවා. මොන සංඥා ස්කන්ධයත් හැදෙනවා ටික. දැන් මතකයි. ඊට පස්සේ ඉස්කෝලෙත් අරිනවා, පන්තිත් අරිනවා. කුඹුරට යවනවා, හේනට යවනවා. මේ වැඩ කරන ස්ථානයට යවනවා. ඒ හැම තැනකදීම ඉගෙන ගන්නවා. ඥානනය වෙනවා. මතකේ තියෙන. සංඥා වැඩ කරනවා, සංඥා ස්කන්ධය හැදෙනවා. එහෙමයි ස්වභාවය. ඉතින් ඔය දේ අවබෝධ කරගත්තම ඉතින් අපි මිනිස්සුયો කරන්නේ අවශ්‍ය සංඥා ඇති කරනවා.
අපි කියන්නේ අර වුමනා කරන දේවල් උගන්වනවා කියලා. අවශ්‍ය දේවල් උගන්වනවා කියන්නේ ඒක. අවශ්‍ය සංඥා අවශ්‍ය දේවල් ඇති කරගන්න. ඉතින් අපිට පුළුවන් සංඥාව තේරුම් ගත්තම මෙහිම ඥානන හැකියාවක් සත්‍යයක තියෙනවා නේද කියලා. ඉතින් අපි ඥානය කරගන්නා වූ මාධ්‍ය පහ ප්‍රයෝජනෙට අරගෙන මාධ්‍ය පහ කියන්නේ ඇහ කන නාසය දිව කය මන සහ මන මාධ්‍ය 6 ප්‍රයෝජනෙට අරන් අපි ඉතින් අර නවක සත්වයා ලදරුවා ඥානනය කරගෙන යනවා. එහෙම කරගෙන. ඉතින් එයත් ඥානනය වෙනවා. එයා තුල සංඥා ගොඩක් ගොඩ ගැහෙනවා. එයාගේ සංඥා ස්කන්ධය ලොකු වෙනවා. ඊට පස්සේ අපි ටික කාලයක් ගිහිල්ලා මේ ඒක අපි කරන එක වැඩි හිටියයන් අතර කෙරුවත් එයා දිගටම සංඥාව කරගෙන යනවා. එයාම හිතලා ඉගෙන ගන්නවා ඊට පස්සේ. එයාම හිතලා ඇහින් බලලා කනින් අහලා නාසයෙන් දිවෙන් කයෙන් මොනවම ඉගෙන ගන්න. අපි ඔකට කියන ඉගෙන ගන්නවා කියලා. ඉතින් සංඥා කන්ද කොට ගහන ওই විදිහට. ඒකයි ස්වභාවය. ඉතින් ඔහොමයි සංඥාව. අනිත් පැත්තෙන් සංඥාව යථා ස්වභාවය ගත්තම ඒක අනිත්‍යය අනාත්මයි. ඉතින් ඒක නිසා අපි දන්නවා සමහර දේවල් අමතක වෙනවා. නැවත මතක් කරන්න ඕන. ආයි මතක් කරලා දෙන්න ඕන. ඒකත් අපිට තේරෙනවා. ඒක නිසා අපි සමහර දේවල් නැවත මතක් කරලා දෙනවා. දැන් මිනිස්සුන්ට එහෙම වෙනවනේ. ඉතින් හරියට නැවත මතක් කරන්න වෙනවා. මේ දවස්වල අපිට පේනවා පුදුම විදිහට මේ නැවත මතක් කිරීම කරනවා. යලිත් මතක් කරනවා මිනිස්සුන්ට. මෙහෙම කරන්න එපා ආදී වශයෙන් කියලා. ඉතින් අර එක සැරයක් කියලා දුන්නු දේ සමහර අයගේ සංඥා ස්කන්ධයට වැටෙන්නේ නැහැ. වැටුණත් ඒක ඉක්මනින් ගෙවිලා යනවා. වෙනත් සංඥාවක් ඊට උඩින් වැටෙනවා. ඒකයි තියෙන්නේ. ඉතින් ශාරීරික දුරස්ථභාවය තියාගන්න කියන සංඥාව දෙනවා මේ දවස්වල. ඉතින් අනිත් අය තේරුම් ගන්න ඕන. කියනකොට තේරුම් ගන්නවා මේ ශාරීරික සමීපභාවයෙන් තමයි වෛරසය බෝ වෙන්නේ. ඒක නිසා දුරස්ථභාවය තියාගන්න ඕන කියලා ඒක ඉගෙන ගන්නවා මේ වෙලාවේ සංඥාව ඇති වෙනවා. ඒ වුණාට වෙන මොකක් හරි සංඥාවක් ඒක උඩින් වැටිලා අර සංඥාව යටපත් වෙනවා. යටපත් වෙලා අර අනිත් එකට අනුව ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක අමතක වෙනවා කියලා අපි කියනවා. අමතක වෙලා ඔන්න ඉතින් ශාරීරික දුරස්ථභාවය නැත්නම් ඇවිදින්න යනවා. එහෙම යනවා. ඉතින් ආපහු මතක් කරලා දෙනවා. ඇයි? මතක නැද්ද මෙහෙම ආයි මතක් වෙනවා. එතකොට බලන්න මේ සංඥාවේ වැඩ කරන විදිහ. ඒක යටපත් වෙනවා, මතු වෙනවා. සමහර වෙලාවට නැත්තටම නැතු වෙලා යනවා. සංඥාව. ඉතින් අපි කරන්නේ අවශ්‍ය සංඥා, අවශ්‍ය දේවල් නැවත මතක් කර ගනිමින් අපි අවශ්‍ය සංඥා තියාගන්න. සමහර විට අපේ මතකයේම තියාගන්න බැරි දේවල් අපි කඩදාසියක ලියලා තියාගන්න. එහෙම නැත්නම් දැන් වෙනත් මාධ්‍යයක් අපි හදාගෙන තියෙන සංඥා ගබඩා කරගන්න. ඉස්සර අපි සංඥා ගබඩා කරේ කඩදාසි වල අතින් ලිව්වා, මුද්‍රණය කෙරුවා, මේ කටු ගෑවා. එහෙම කරලා අපිට අවශ්‍ය සංඥා කඩදාසි වල, පත්‍ර වල ගබඩා කරගත්තා. දැන් අපි ඊට වැඩි මාධ්‍ය හදාගෙන තියෙනවා. රෙකෝඩ් කරනවා කියලා එකක් කරනවා. දෘශ්‍ය විදියට හෝ ශ්‍රව්‍ය විදියට ගබඩා කරගන්න. ඒ සංඥා ගබඩා අපි දැන් අපේ මනසට අමතරව වටපිටාවේ සංඥා ගබඩා හදාගෙන තියෙනවා. ඉතින් අමතක වෙනවනේ. අමතක වෙනවා. ඒ කියන්නේ සංඥාව ගෙවිලා යනවා. බොහොම අනිත්‍ය දෙයක් ඒක. ඉතින් අපි කරන්නේ අපිට ඕන දේ මතක ගබඩාවක වෙනත් බාහිර සංඥා ගබඩාවක් තියාගෙන ඉතින් නැවත ඒක අමතක වුණු දේ නැවත අහනවා. අමතක වුණු දේ නැවත බලනවා. පොත් මුද්‍රණය කරලා තියාගන්නේ මොකටද? පොත් කියන්නේ සංඥා ගබඩා. අපේ දැනුම අපි අවබෝධ කරගත්ත දේ ලියලා තියෙනවා වචන මාධ්‍යයෙන්.
සමහර විට චිත්‍රණය කරලා තියෙන සමහර දේවල්. ඇඳලා තියාගන්න. රෙකෝඩ් කරලා තියාගන්න. ඉතින් ওই විදිහේ ක්‍රමවේද අපි පාවිච්චි කරලා තියෙන මේ සංඥාව අනිත්‍ය නිසා. සංඥා විපරිණාමය වෙන නිසා. එහෙම නැත්නම් මතක තබා ගැනීමේ පහසු ක්‍රම හදාගෙන තියෙනවා. සමහර සංකල්පනා අපි කවි කරලා තියෙනවා, ගාථා බවට හරවලා තියෙනවා. ඒවට රිද්මයක් තාලයක් ඇතුල් කරලා තියෙනවා. එතකොට ඒක මතක තියෙනවා ඊට වැඩි කාලයක්. දැන් බලන්න අපිට ගාථා දැන් සූත්‍රයක ගද්‍ය පාඨයක් කිව්වම ඒක වැඩි කාලයක් මතක හිටින්නේ නැහැ. හැබැයි ගාථාවක් කිව්වොත් ටික වැඩි කාලයක් මතක හිටිනෝනේ. ඒ මොකද? ඒකේ තියෙන රිද්මය, ඒකේ තියෙන තාලය. සමහර දේවල් මතක හිටිනෝ වින්දනය පදනම් කරගෙන. වින්දනයට අදාළ දේවල් හුඟක් වෙලාවට මතක හිටිනවා. සුඛ වේදනාවට අදාළ දේවල්. එතකොට අර ගාථාවේ තියෙන ධර්මකාරණයක් වුණාට ගාථාවේ තියෙන රිද්මය, රටාව, තාලය අයිති වෙන්නේ සුඛ වේදනාවට. ඉතින් සුඛ වේදනාව පදනම් කරගෙන අවශ්‍ය දෙයක් මතක තියෙනවා. ඉතින් අර ගාථාව හතර පදයක් හෝ ඒකට අදාළ තාලයක් රිද්මයක් තියෙනවා. ඉතින් ඒක මතකේ හිටිනවා. ඒකයි. ඉතින් බලන්න සංඥා කරගන්න අපි දරන උත්සාහයන්, දරන ප්‍රයත්නයන් කොච්චරද? ඉතින් කොයිකින් මොන ප්‍රයත්නයේ දරුවත් සංඥාව අනිත්‍යයි. සංඥා සමුදය වගේම සංඥා වය වෙනවා. දැන් අපි විදර්ශනාවේදී දකින්නේ මේකේ ඇත්තම தත්වේනේ, යථා ස්වභාවයනේ. අපි හරි කැමතියි උඟාක් දේවල් මතක තියාගන්න පුළුවන් නම් අපිට අවශ්‍ය දේවල් ඔක්කොම අමතක නොවි මතක තියාගන්න පුළුවන් නම් අපි කැමති. උනාට සංඥාවේ යථා ස්වභාවය දිහා බලපුවම මේක අනිත්‍යයි. ඕනම වෙලාවක ඒක වෙනස් වෙනවා. ඒක ගෙවිලා යනවා. ඒක නැති වෙනවා. මොන දැන් අපි සංඥාව පිළිබඳවත් යථාබෝධය ඇති කරගන්න. ඇති කරගත්ත ඔය විදිහට. ඊළඟට කුසල සංඥා අකුසල සංඥා කියලා කොටස් දෙකක් අපි බුදුදහමේ අවබෝධ පෙන්වා දෙනවා. කුසල සංඥා කියලා කියන්නේ ඔය අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා වශයෙන් අර නිවැරදිව වටහා ගැනීම කුසල සංඥා. වැරදි විදියට වටහා ගන්නේවත් තියෙනවා. අනිත්‍ය දේ නිට්ටයයි කියලා හිතා ගන්න. එතකොට අර යථාර්ථයට පටහැනිව තේරුම් ගැනීම අකුසල සංඥා. අකුසල සංඥා කියන්නේ වැරදි විදියට තේරුම් ගත්තා කියන එක. කුසල සංඥා කියන්නේ හරි විදියට තේරුම් ගත්තා කියන එක. ඔය විදියට බුදුදහමේ මේ තේරුම් ගැනීම, වටහා ගැනීම හෙවත් සංඥාව දෙකට බෙදලා පෙන්නනවා. කුසල සංඥා, අකුසල සංඥා. එහෙමත් තියෙනවා. අකුසල සංඥා වලටම නමක් කියනවා සංඥා විපල්ලාස කියලා. මේ pāli වචන. සංඥා විපල්ලාස. එහෙමත් තියෙනවා. ඉතින් ඔය විදිහට ඔච්චර දුරට අපේ ධර්මයේ තේරුම් කරන්නේ මේ සංඥා කියන ස්වභාවය ගැඹුරින් අවබෝධ කරගන්න ඕන නිසා. ඉතින් ඕක අවබෝධ කරගත්තම අපිට සංඥා පිළිබඳ සහ සංඥා ස්කන්ධය පිළිබඳ සත්‍ය ඥානය ඇති වෙනවා. ඒ වගේම කෘත්‍ය ඥානයත් ඇති වෙනවා. ඉතින් කෘත්‍ය ඥානය අලුතෙන් පැහැදිලි කරන්න ඕනයි කියලා මම හිතන්නේ නැහැ. සංඥා සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද? ඉතින් මූලික වශයෙන් අපි අපේ ලෞකික ජීවිතයට අදාළ දේවල් ඉගෙන ගන්න ඕනේ. ඒක කවුරුත් පිළිගන්න දෙයක්. බුදුරජාණන් වහන්සේ වුණත් මව්පියන්ගේ යුතුයකම් කියන තැන කියනවා සිප්පං සික්ඛාපෙන්ති කියන දේශනාවක් තියෙනවා. එතකොට ශිල්ප ශාස්ත්‍ර උගන්වනවා කියලා කිව්වම මොකද්ද කරන්නේ? ලෞකික ජීවිතයට අවශ්‍ය කරන සංඥා ටික
ඇති කරන. ඒ ටික. ඒක කරන්න ඕන. ඊළඟට අර සංඥා විපල්ලාස නැත්නම් අකුසල සංඥා වළක්වන්න ඕන. ඒකනේ බුදුදහමේ හොඳ නරක වෙන වෙනම උගන්වන්නේ. යහපත අයහපත උගන්වන්නේ. ඒ මට්ටමේදී ආචාර ධර්මීය මට්ටමේදී වැරදි සංඥාවෙන් වළක්වනවා. හරි සංඥාව ඇති කරනවා. මෙන්න මේක හොඳ දේ මේක කරන්න. මේක නරකයි මේක නරක වෙන්නේ මේ හේතුව නිසා ඒක කරන්න එපා. ඒකෙන් වළකින්න කියලා උගන්වනවා. මේක හොඳ දේ මේකෙන් මේ යහපත වෙනවා. ඒක යෙදෙන්න. ඔන්න අපිට අර නිකම්ම සංඥා නෙවෙයි කුසල සංඥා ඇති වෙනවා එතෙන්දී. තවත් ගැඹුරට ගිහිල්ලා හැම දෙයක්ම පිළිබඳව උගන්වනවා. මේවා නිට්ටය නෑ අනිත්‍යයි. නැත්නම් නිට්ටයයි කියලා හිතාගත්තොත් අපේ කෘත්‍ය වරදිනවනේ. ඒක නිට්ටයයි කියලා හිතාගත්තොත් එතෙන් ඉඳලා අපි ක්‍රියාත්මක වෙන්නේ නිට්ටය සංඥාවෙන්. එතකොට මේ ක්‍රමයේ වරදිනවා. අනිත්‍යයි කියලා හිතා අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගත්තම අපි කටයුතු කරන්නේ ඒ අනිත්‍ය සංඥාවෙන්. අනිත්‍ය සංඥාවෙන් කටයුතු කරනකොට ගැටලු නැහැ. දැන් සරල උදාහරණයක් කිව්වොත් අපි මනුෂ්‍ය සම්බන්ධතා පවත්වනවානේ. අපි හැමෝම අපිට ඉන්නවා අපි වටා මිනිස්සුયો ටිකක්. ස්වාම පුරුෂයා, භාර්යාව, දරුවෝ, අම්මා, අප්පච්චි, යාළු මිත්‍රයෝ, එකට වැඩ කරන අය, සේවා ස්ථානයේ අසල්වාසීන් ඉන්නවා. අපිට භාණ්ඩ හා සේවා සපයන පිරිසක් ඉන්නවා. අපිත් එක්ක දේශපාලන ආර්ථික වැඩ කටයුතු කරන අය ඉන්නවා. ආගමික නායකයෝ ඉන්නවා. ආගමික උපදෙස් දෙන අය ඉන්නවා. ඔහොම අපේ ජීවිතේ වටා කොච්චර පිරිසක් ඉන්නවද? සමාජ සම්බන්ධතා බලන පුද්ගල සම්බන්ධතා. දැන් මේ පුද්ගල සම්බන්ධතා අනිත්‍යයි කියලා හොඳට තේරුම් අරගෙන කටයුතු කරොත් ගැටලුවක් නැහැ. පුද්ගල සම්බන්ධතා පිළිබඳව අපිට තියෙන්න ඕන අනිත්‍ය සංඥාව. ඒවා නිට්ටය නෑ. නිට්ටය නෑ. අනිත්‍යයි. පුද්ගල ක්‍රියාකාරකම් පුද්ගලයන්ගේ ගතිගුණ හැසිරීම් රටා චර්යා රටා නිට්ටයද? නිට්ටය නෑ. අනිත්‍යයි. ඒවා වෙනස් වෙනවා. ඒව ගැනත් අපිට තියෙන්න ඕන ඒ සංඥාව. නැතුව අපි නිට්ටයයි කියලා හිතාගෙන කටයුතු කරොත් එහෙම අරක වෙනස් වුණාම ඔන්න අපි එතෙන්දි ගැටලුවටපත් වෙනවා. නිට්ටය සංඥාව තියාගත්තොත් අපි දුකටපත් වෙනවා. ඇයි? ඒ දේ වෙනස් වුණු ගමන්ම අපි දුකටපත් වෙනවා. දුකටපත් වෙලා නතර වෙන්නේ නැහැ සමහර වෙලාවට. සමහර දේවල් වෙනස් වුණාම සමහර අයට කේන්ති යනවා. තරහ යනවා. රණ්ඩු කරගන්නවා. ගහමරා ගන්නවා. ඇයි වෙනස් වෙනවා කියන එක තේරුම් අරගෙන නැහැ. තේරුම් අරගෙන වෙනස් වෙනවා. ඉතින් වෙනස් වුණාම මොකද කරන්නේ? ඒ වෙනස් වීමට අනුව ජීවත් වෙන්න අපිට තේරෙන අන්න කෘත්‍ය ඥානය. අන්න සත්‍ය ඥානය නම් වෙනස් වෙනවා. එතකොට වෙනස් වුණාම ඉතින් වෙනස් වීමත් එක්ක කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි කෘත්‍ය ඥානය. එතකොට ওই විදිහට මම මේ උදාහරණ කීපයක් ගත්තේ අපේ ප්‍රායෝගික ජීවිතේ අපි විදර්ශනාව වැඩිම කියන මාතෘකාව දැන් යන්නේ. එතකොට අපි ඔය දැනුම, ඔය අවබෝධය අපි තුල තියෙන්න ඕන. ඔය ඥානනය, ඔය පඤ්ඤාව, ඔය අභිඥාව අපි ළඟ තියෙන්න ඕන. ඉතින් ඒක අපි අවබෝධ කරගෙන ඉන්න ඕන නම් ඉතින් වෙනස් යමක් වෙනස් වුණා කියලා ඉතින් අපි කලබල වෙන්නේ නැහැ. වෙනස් වෙනවා. ඒකයි ස්වභාවය. ඒක ඒ වෙනස් වීම හොඳ පැත්තට වෙන්නත් පුළුවන්, නරක පැත්තට වෙන්නත් පුළුවන්. කොහොම වුණත් වෙනස් වීම. වෙනස් වීම හොඳ පැත්තට වුණත්, වෙනස් වීම නරක පැත්තට වුණත් වෙනස් වීම. ඒකයි. ඉතින් ওই විදිහට අපි මේ අවබෝධය
ගැඹුරු තලයකට රැගෙන යාම තමයි මේ සංඥා වලින් කරන්නේ. දැන් අපිට ඔය මම හිතනවා සංඥා පිළිබඳව මගේ පැහැදිලි කිරීම සාකච්ඡා කිරීම උපමනකින් ප්‍රමාණවත් කියලා. මෙතෙන් සිට මම අපේ කල්යාණ මිත්‍රයන්ට අවස්ථාව තියෙනවා ඔබට යමක් මේ දහම් හමුවට ධර්ම සාකච්ඡාවට එකතු කරන්න. ඒ වගේම ගැටලුවක් ප්‍රශ්නයක් වගේ යමක් තියෙනවා නම් අපැහැදිලි දෙයක් තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්නත් මෙතෙන් සිට අවස්ථාව තියෙනවා. හොඳයි. සර් වහන්සේ ඊ පරිදි අර සංඥා පොත මට පොඩ්ඩක් මේකේ එව්වොත් ඒක මට මේක අපි ඇතුල් කරලා තියෙනවානේ. උඩම හරියට ගිහිල්ලා බලන්න. දස සංඥා කියලා මම දිනේ බලන්නම්. ඔය සංඥා භාවනා කියලා ඇතුල් කරලා තියෙන්නේ කවද්ද? උඩට ගිහිල්ලා බලන්න දිනේ පෙන්නනවද? උඩම හරිය තියෙනවා. මං හිතා සැටර්ඩේ මාර්තු 21. උඩට ගිහිල්ලා බලන්න මාර්තු 21 තියෙනවා සංඥා භාවනා කියලා. ඒකේ මේ පොතද වහන්සේ නෑ පොත තියෙන්නේ. ඒ ෆයිල් කියලා තියෙන්නේ PDF ෆයිල් එකක් තියෙන්නේ. ෆයිල්. ඔව් ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඒක මේ විශේෂයෙන් ඕන කවුරුත් මම බැලුවා මට ඒක තියෙනවනේ පේනව නේද? මට ඇවිල්ලා නැද්ද? උඩ හරිය මේ නිවෙන මග කියන එකේ උඩම හරිය තියෙනවා. අපි ඇතුල් කරලා තියෙන්නේ මාර්තු 21 වෙනිදා. ඒ දින පෙන්නනවනේ. අර සිරකින් එදා මම සූත්‍රයකුත් ඇතුල් කරලා තියෙන පොතත් ඇතුල්. ඕගතරණ සූත්‍රයේ කොටසයි සංඥා භාවනා පොතයි ඇතුල් කරලා තියෙන. හොඳයි මොකක්ද අහන්න ගියේ? මම අහන්න ගියේ දැන් ඔබ වහන්සේ දේශනා කළ පරිදි දැන් සංඥා වගන ඔබ වහන්සේ ගේ දේශනාවෙන් ගොඩාක් අපි කරුණු දැනගත්තා. එතකොට අපි දැන් සංඥාව ගැන ඔය ආකාරයට විදර්ශනා කරගෙන යනකොට අපිට ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙනකන් අපි ඒක නාම රූප වෙන වශයෙන් නාම රූප වශයෙන් එක ආකාරයට විදර්ශනා කරලා කර ඔබ වහන්සේට මම කලිනුත් මම හිතන්නේ ඇහුවා ඔබ වහන්සේ කිව්ව පරිදි අර සංඥා ප්‍රඥා ඒ විදිහට දැන් තේරුම් කරලා දුන්නා වගේ දැන් එහෙම විදර්ශනා කරගෙන යනකොට අපිට සද්ධා සති වීර්ය සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියන් වශයෙන් අපි මෙනෙහි කරලා නැවත නැවත ඒක ගැනත් අපි විදර්ශනා කරොත් හොඳයිද කියලා හිතුවා. ඒක දැන් අපි ශ්‍රද්ධාවෙන් සතියෙන් වීර්යයෙන් සමාධියෙන් ආවහම අපිට ඒක හිතට නැවත නැවත ඒක විදර්ශනා කිරීම කල යුතුද දිගට. මේ කියන්නේ අපි විදර්ශනාවේදී උපකාරී කරගන්නා වූ කුසලතාව සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන්නේ. දැන් ඒක නැවත නැවත කල යුතුද? දැන් අපි විදර්ශනාවයි නැවත නැවත කරන්නේ විදර්ශනාව සඳහා භාවිත කරන මෙවලම් ඔය සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන්නේ. ඒව ඇත්තටම මෙවලම්. ඒ කියන්නේ දැන් මම උදාහරණයකින් කියන්නම්. නැවත නැවත කළ යුත්තේ විදර්ශනාවයි. දැන් මම මේ වෙනත් උදාහරණයක් කියන්නම්කෝ. නැවත නැවත අපි කුඹුරු කොටනවනේ. ඉතින් හැමදාම කුඹුරට යනකොට මොකක්ද අරයන්නේ? උදැල්ල ගෙනියනවනේ. උදැල්ල. ඔව් එතකොට උදැල්ල අපි හැමදා නැවත නැවත කරන වැඩේ කුඹුර කොටන එක. එතකොට ඒකට ආධාරකය තමයි උදැල්ල.
මම මේ උපමාවක් කිව්වේ. එතකොට නැවත නැවත කරන දේ විදර්ශනාව. විදර්ශනාව කරද්දී අපිට මේ සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන උපකරණ ටික මෙවලම් ටික මේවා මේ මෙවලම් කිව්වට මේ අතින් පයින් මේ උදැල්ල වගේ එකක් නෙවෙයි. ඒක අපේ මනසේ ගොඩනගා ගන්නා වූ යම්කිසි කුසලතා ටිකක්. ඒ කුසලතා ටික නැවත නැවත භාවිත වෙනවා. එතකොට දැන් අපි මේ සංඥාවලට අදාළව මම මේක පැහැදිලි කරන්නම්කෝ. එතකොට දැන් සංඥා විදර්ශනා කරනවා අපි. සංඥා දැන් එතෙන්දී දැන් ඔය දේවල් දැන් වර්ධනය වෙලා තියෙන උදාහරණයක් ඇටියට සංඥා පිළිබඳව ප්‍රඥාව තියෙනවානේ. සංඥා කියන්නේ මොකද්ද? ආදී අවබෝධය තියෙන. එතකොට සංඥා පිළිබඳ විදර්ශනා වැඩි යුතුයි. මම මෙහි යථා ස්වභාවය මම අවබෝධ කරගත යුතුයි කියන අදහස අපිට ඇති වෙනවා. ඒ අදහස ඒ පිළිබඳව එක්තරා මනසේ ඇති වෙන උත්සාහයක් වීරියක් එතන තියෙන. සංඥා ස්කන්ධය තේරුම් ගන්න ඕන මම. ඒකේ යථා ස්වභාවය අවබෝධ කරගන්න ඕන කියලා මූලික වශයෙන් ඒ පිළිබඳව හිතේ නැඹුරුවක් ඇති වෙනවා. ඒක ශ්‍රද්ධාව. ඒ සඳහා උත්සාහ කරන වීර්යය නේ. එතකොට සංඥා ගැන නිතරම සිහිය පවත්වනවා. මේ සංඥා කියන ධර්මතාව කෙරෙහි සිහිය පවත්වනවා නිතරම. ඒක අර උපමාවෙන් කිව්වොත් මම අද කුඹුරට යන්න ඕන කියන හිතේ කැමැත්ත පිළිබඳව ඊළඟට ඒ සඳහා කරන වීරිය උත්සාහය තියෙන්න එපා යන්න. ඒ වගේ මේ වැඩේට තියෙන හිතේ කැමැත්ත ඒ සඳහා දරන උත්සාහය ඒ පිළිබඳව නිතරම සිහිය පැවැත්වීම සති සිහිය පැවැත්වීම මේ කාරණේට අදාළව ඒකට හිත යොමු කරගෙන සිටීම චිත්ත ඒකාග්‍රතාවය පැවැත්වීම සමාධි ඊට අදාළව අපි තුල තියෙනා වූ අවබෝධය ඔය ටික භාවිත වෙනවා විදර්ශනාවේදී. සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන මේ අපි වඩාගෙන තියෙන ගුණාංග භාවිත වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ මට තේරෙනවා. නැවත කරන්න දෙන්නේ අපි දැන් විදර්ශනා කරනකොට අපිට ඒක අර ටික පාවිච්චි වෙනවනේ. ඒ ටික දැන් අපි දැන් අපිට මේ පැය ගැන ශ්‍රද්ධාව තියෙනවනේ. අත් වශයෙන්ම දැන් අපි ශ්‍රද්ධාය ජාතෝ උපසංකමති අපි හැමෝම මේ ධර්ම මාර්ගයට ඇවිල්ලා තියෙන්නේ මේ ශ්‍රද්ධාව නිසානේ. එතකොට අපේ වීරියක් දැන් තියෙනෝනේ. අපි දැන් මේක අතහැරලා නැහනේ. නෑ. දිගටම වීරිය තියෙනවා. දැන් සතිය පවත්වන්න දැන් අපිට පුළුවන් ඕනම අවස්ථාවකදී. එහෙනම් ඒක ක්‍රියාත්මක වෙනවා. සමාධිය තියාගන්න පුළුවන් චිත්ත ඒකාග්‍රතාවයේ හිත කලබල කරගන්න නැතුව පොඩ්ඩක් එහෙ මෙහෙ වුණත් ආපහු අපේ කමටහනට හිත යොමු කරගන්න පුළුවන් නේ. ඒ ලක්ෂණේ තියෙන. ඒ වගේම මීට අදාළ ප්‍රඥාව තියෙන. එහෙනම් අපි ළඟ ඔය සද්දා ආදී ඉන්ද්‍රිය ධර්ම දැන් වැඩිලා තියෙන. ඒවා අපි අර විදර්ශනාවේදී නැවත නැවත යොදනවා. ඒකයි ස්වභාවය. ඔව්. එහෙමයි. අවසරයි. තිරුවන් සරණයි. අවසරයි. වෙනත් ආගම් වලින් ගැන්වීම් අනුව සංඥා අට ගන්නවා නේද මේ සමහරවිට දැන් ලංකාවේ ප්‍රශ්නයක් නැගුණේ බලලාන්නද පුච්චන්නද කියලානේ මේ දැන් ඇති වෙලා තියෙන තත්ත්වය යටතේ මිය යන අය බලලානවද පුච්චනවද කියලා. දැන් ඒවා ඇත්තටම අර විවිධ සංඥා අපි මේ අනුව බැලුවොත් ආගම් දර්ශන වලින් විද්‍යාව ශාස්ත්‍ර වලින් එක එක සංඥා ඇති කරනවනේ. දැන් හුඟක්ම ආගම් විසින් විවිධාකාරයේ ඇදහිම් විශ්වාස මතිමතාන්තර පිළිගැනීම් ඇති කරන.
ඉතින් ඒවා ඇත්තටම ආගමික වූ සංඥා. එතකොට ඒවා උපාදාන කරගෙන නෙමෙයි තියෙන්නේ. මෙතන ගැටලුව සංඥා උපාදානෙ. ඔන්න වැදගත් මාතෘකාවක් ආවා. මේ සංඥා තියෙන්න පුළුවන්. ඒ සමහර සංඥා ඉතින් සමහර අය පිළිගන්නවා මෘතදේහය පළලාන්න ඕන කියලා. සමහර අයගේ අදහස ඒක පුච්චලා දාන්න ඕන කියලා. ඉතින් ওই දෙකම කරනවා අපි. සමහර අය මේක පුච්චලා දානවා, සමහර අය වල්ලාලා දානවා. එතකොට ওই දෙකම ඉතින් ලෝක සම්මත දෙකක්. නමුත් මේක උපාදාන කරගත්තනේ. දැන් සමහර වෙලාවට අපිට මේක වලලාන්න බෑ, පුච්චන්න වෙනවා. දැන් නිර්දේශ කරලා තියෙනවා ඇති වෙලා තියෙන වාතාවරණය තුල රෝග බෝවීමේ ඉඩක් තියෙන නිසා මේක පුච්චන්න ඕන කියලා. එතකොට දැන් අර මේක වලලාන්න ඕනයි කියලා සම්මතේ ඉන්න අය තේරුම් ගන්න ඕන මේක සම්මුතියක්. ආගමික සම්මුතියක්. ඒක පරම සත්‍යයක් නෙමෙයි. එතකොට ඒක උපාදාන කරගත්ත නිසානේ අර ඒගොල්ලෝ මේකට රණ්ඩු කරන්නේ. ඉතින් ඔතන රණ්ඩු කරන්න දෙයක් නැහැ. තමන් වෛද්‍ය නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ කරලා තියෙන්නේ ඒවා කරුණු කාරණා සහිතව. මේ ඇති වෙලා තියෙන තත්ත්වයේ යටතේ රෝග බෝ වෙන්න හැකියාවක් තියෙන නිසා මෘතදේහයන් පුලුස්සලා දාන්න කියලා. එතකොට ප්‍රඥාවන්ත මිනිස්සෙක් නම් ඒකට එකඟ වෙනවා. ප්‍රඥාව තියෙන කෙනා නම්. මොකද එයා දන්නවා පිලිස්සීම හෝ වල දැමීම කියන්නේ සම්මුති දෙකක් මිසක පරම සත්‍යයක් නෙමෙයි. ඉතින් අර සම්මුතිය උපාදාන කරපුවාම ওই ගැටලුව ඇති වෙනවා. ඒ අර වැරදි සංඥාවක්, වැරදි කියන්නේ අපිට කියන්න බෑ සංඥා වැරදි කියලා. නමුත් සංඥා උපාදානය උතන තියෙන්නේ. ඒ සංඥාව තිබුණට කමන්නේ ඒක උපාදාන කරන එක තමයි ගැටලුව. උපාදාන කරගත්තම එතන රණ්ඩුව පටන් ගන්නවා. ඉතින් ඔය ආගම් දර්ශන වලින් ඔහොම දැන් අපිට ඒ ප්‍රශ්නේ නැහැනේ. දැන් අපේ අය හරි නිදහස්. අපිට කිව්වොත් වල්ලාන්න කියලා අපි වල්ලාන. අපිට කිව්වොත් පුච්චන්න කියලා අපි පුච්චනවා. නේද? ඔව්. ඒක තමයි ප්‍රඥාවන්ත භවයේ ලක්ෂණය. මේ කාරණේ තේරුම් ගන්න පුළුවන්. අරගොල්ලොන්ට ඒ කාරණේ තේරුම් ගන්න බෑ. ඒගොල්ලෝ ඒ දැඩි ඒ ආගමික සංඥාවේ ආගමික මතේ දැඩිව එල්බගෙන ඉන්න, උපාදාන කරගෙන ඉන්න. නමුත් ඒගොල්ලන්ගෙත් සමහර අය ඒක තේරුම් අරන් තියෙනවා. දැන් මම දැක්කා මුස්ලිම් කාන්තාවක් කතා කරනවා. එයා කතා කරලා කිව්වා එතකොට දැන් සුනාමි කාලේ සුනාමියට අහු වෙච්ච අය ඔහොම හොදලා එහෙම කළාද වලලෑම කියලා. ඉතින් ඒක හිතුවොත් එහෙම ඒ අදහස ඉදිරිපත් කරපු දේශපාලඥයාට ඒක තේරෙන්න ඕනේ. යාට මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඇති වෙන වර්තමාන තත්ත්වයේ අනුව ඒක වෙන්න පුළුවන්. නේ? ස්වභාවිකව වෙන්න පුළුවන්. ඉතින් කෙනෙක් වෙන කොහෙදී හරි අපි දන්නේම නැති තැනක ඒ ආගමිකයෙක් මලොත් දැන් අපේ වුණත් සුනාමියට අහු වුණ සියලු දෙනාටම අපි පාංශුකූල පූජා කරේ නැහැ. දැන් උදාහරණයක් ඇටියට මේ මගේ පන්සල එහා පැත්තේ බටපොළ මේ රෝහල තියෙන්නේ. එතකොට කෝච්චියට අහු වුණ ඔක්කොමලා අරන් ගියේ අන්තිමට බටපොළ ඉස්පිරිතාලෙට. ඉතින් අන්තිම වෙනකොට කිසිම ඥාතියෙක් ඇත්තෙත් නැහැ, කවුරුවත් නැහැ. විශාල වලක් කපලා බැකෝ එකක් ගෙනල්ලා ට්‍රැක්ටරේට පටවලා ගිහිල්ලා අර වලට දාලා ඔක්කොමලා මේ විශාල වලක වහලා දැම්මා ඒ මලමිනි. ඉතින් කවුරුව ඥාතීන් ඇත්තෙත් නැහැ, පාංශුකූල දුන්නෙත් නැහැ, කිසිම ආගමික වැඩක් කරන්නත් බෑ. ඇත්තටම බෑනේ. හඳුනා ගන්නත් බෑනේ මේගොල්ලෝ කවුද කියලා. එතකොට දැන් එවැනි தত্ত্বයක් තේරුම් ගන්න තරම් ඥානයක් මේ ආගම්වල උගන්වන්නේ නැහැ. එවැනි ගැඹුරු ඥානයක් ඇති ආගම් නෙමෙයි මේවා. ඉතින් හුදෙක් ඔය මොකක් හරි මතයක් මතිමතාන්තරයක් උගන්වනවා විතරයි. අදේ ස්වර්ගයට මුළු ඇගම ගෙනියන්න ඕනේ.
ඉතින් අනිත් පැත්තෙන් බලන්න දැන් මේ අපේ උනත් අපේ රටේ අර්බුදය දිහා බලපුවාම ඒගොල්ලන්ගේ චර්යාවේ අඩුපාඩුකම් තියෙනෝනේ පැහැදිලිවම. කියන දේ තේරුම් ගන්නේ නැති ලක්ෂණය. ඊළඟට අලුතෙන් හඳුන්වා දෙන චර්යාවන් වලට එකඟ වෙන්න, එකඟව කටයුතු කරන්න බැරිකම. ඒ වගේ ලක්ෂණ අපිට පේන්න තියෙනෝනේ. දැන් අපේ රටේ තත්ත්වය බලපුවාම කොරෝනා වර්ධනය වීම සඳහා ඒගොල්ලන්ගේ චර්යා රටාවන් බලපාලා තියෙනවා. අනිත් අය සාමාන්‍යයෙන් කියන දේ ටිකක් පිළි අරගෙන ඊට අනුගත වෙන ලක්ෂණයක් පෙන්වනවා. ඉතින් මේක තමයි ඒගොල්ලන්ට අර කුසල සංඥා කියන ඒවා අපේ අද මාතෘකාවට අනුව කතා කරොත් කුසල සංඥා නැහැ. හුඟක් තියෙන්නේ අකුසල සංඥා. ඊළඟට මේ අකුසල සංඥාත් උපාදාන කරගෙන තියෙන. ඒක තවත් ගැටලුවක්. ඉතින් ඒක බොහොම වැදගත් කාරණයක් අපි මතු කරගත්තා. ඉතින් පුළුවන් තරම් අපි කුසල සංඥා ඇති කරන්න උත්සාහ කරන්න ඕන. ඒ වගේ අය තුල ඒ කියන්නේ නිවැරදි අවබෝධය ඇති කරන්න උත්සාහ කරන්න ඕන. ඒක කියලා දෙන්න ඕන මේ වෙලාවේ හැටියට. ඉතින් උත්සාහ කරා. ඉතින් කියලා දෙන්න වෛද්‍යවරු මම දැක්ක මේ අගමැතිතුමා ඉන්න සභාවක. එතුමා ඒක කිව්වා මේ ඉන්න අනිත් වෛද්‍යවරු අනිත් විශේෂඥයෝ කියන දේ තේරුම් ගන්න කියලා අර දේශපාලඥයන්ට. ඔව්. ඔයාගේ ආගමික මතයේ කෙසේ වෙතත් මේ තියෙන දේ දැන්වත් තේරුම් ගන්න උත්සාහ කරන්න කියලා එතන ඒක විවෘත කරා ටිකක්. මං හිතන්නේ තේරුම් ගන්න ඇති කියලා. තේරුම් ගත්තද දන්නේ නැහැ. මේ ඉතින් ඒ වගේ අර යමක් තේරෙන මිනිස්සෙක් කිව්වම වැටහෙන කෙනා කිව්වම ඒක හිතලා බලලා ඒක පිළිගන්න ඕනනේ. එහෙම නැති ස්වභාවයක් විශේෂයෙන් මේ අකුසල සංඥා බෝ කරන ආගම් තියෙනවා. ආගම් දර්ශන මිත්‍යා විශ්වාස අකුසල සංඥා තමයි දීගෙන යන්නේ. ඊට පස්සේ ඒ සංඥාව උපාදාන කරගන්න ඔය මිනිස්සු. ඒක උපාදාන කරගත්තයින් පස්සේ ඒ සංඥාවෙන් ගලවන්න බෑ. ඉතින් ඒක ඒ පුද්ගලයාටත් හානියක්, ඊට පස්සේ සමාජයටත් හානියක්, අනිත් අයටත් හානියක්, අන්න දුක පිණිස හේතු වෙනවා ඒක. ඉතින් මේක තමයි ස්වභාවය. අපි ඕක අවබෝධ කරගන්නත් ඕන. මේ පුළුවන් තරම් අකුසල සංඥා තියෙන නැත්තන්ට ඒව නිවැරදි කරගන්න මඟ පෙන්වීමක් කරන්න ඕන. ඒකයි තියෙන්නේ. ඉංග්‍රීසි පොත්වල තියෙනවා ස්වාමීන් වහන්සේ මේ වගේ වාක්‍යයක්. ඒකේ පාලි ගාථාව ස්වාමීන් වහන්සේ මට කියන්න පුළුවන්ද? මේ ඊයේ ඒ වචනේ මම අහන්න හිටිය දවස් කීපයක්ම ඉංග්‍රීසි මම ඒ වාක්‍ය කියන්නම් ස්වාමීන් වහන්සේ. Lay down the burden, done what has to be done, nothing more to do. ස්වාමීන් වහන්සේ වචනේ කිව්වා ඊයේ ඕහිත බාරෝ බරදින්ම තිබ්බා කියලා. තියෙනකට පාලි ගාථාවක් ඕක ඒ ස්වාමීන් වහන්සේ රහත් වීම ගැන නේද ඔය කියන්නේ? මට ඉංග්‍රීසි වාක්‍යය තව සැරයක් කියන්න. Lay down the burden අර බරදින්ම තිබ්බා කිව්වේ ඕහිත බාරෝ. ඔව්. Lay down the burden, done has to be done. Or to do. ඔව් හරි. ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ කතං කරණීයං නාපරං ඉත්තත්තායාති කියන ඒ ටික ඔය වාක්‍යයේ තියෙන්නේ කතං කරණීයං. ඒ කියන්නේ කළ යුතු දේ කළා. අර මුලින් කියන්නේ ඒකනේ. ඔව් කළ යුත්ත කළා. එතකොට කතං කරණීයං එතකොට අර ඒ බර බිම තැබුවා නැත්නම් ඒ නාපරං ඉත්තත්තාය තවදුරටත් මේ සම්බන්ධයෙන් කළ යුත්තක් නැහැ කියන එක. එතකොට ඕක ගාථාවකින් නෙවෙයි තියෙන්නේ එක්තරා වාක්‍යයකින් බුද්ධ දේශනාවක තියෙන. මේ මුලටම තියෙන්නේ කතං කරණීයං. මම ඒක වාක්‍ය සම්පූර්ණම හරියටම කියන්නම්. මේ ඕක බොහෝ තැන්වල යෙදিলা තියෙනවා. ඔය අතන ටික ඇහුවාම දැන් ඔය පාලි ටික ඇහුණාම මට එක ටිකක් පුරුදු වගේ ඊයේ
මම අහන එක කීප දවසක් මම එතකොට ස්වාමීන් වහන්සේ ඕවිත බාරෝ කිව්වා. ඔව්. ඊට පස්සේ තමයි අද විතර කුමාරි අහගන්න ඕනේ කියලා හරිම සතුටු වුණා කාලා. සිද්ධ වේවා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අර පොත සංඥා පොත හම්බ වුණා මට. මට ඒ ෆයිල් එක අරගන්න බැරුව හිටියේ. දැන් මම ඒක කරගත්තා. එහෙමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගොඩාක් පින්. මම ඒ සංඥාව ගැන ගොඩාක් දුරට දැන් මේ විදර්ශනාවේදී කරනවා ඒක ඔබ වහන්සේගේ දැනුම අපිට දෙන ආදර්ශ වලින් අපි ඒ අනුශාසනා වලින් ගොඩාක් පින් අනුමෝදන් කරනවා මේ අපි කුසල් වඩා ගන්නවා. මට එකක් අහන්න ඕන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරපු අද දේශනාවේදී අර කුසල් වැඩෙන්නේ නැහැ කියන කිව්ව නේද මේ ඔබ වහන්සේ දේශනා කරා නේද අපි මේ නේද විදර්ශනා කරනකොට සංඥාවේ දැන් මේ ධර්ම දේශනාව මම තව දෙතුන් සැරයක් අහලා ඒක තේරුම් ගන්නම් කියලා හිතුවා. පිට එකෙන් කුසලයක් වැඩිවීමක් නෙමෙයි වෙන්නේ කියන එක. මොකක්ද ඒක? මට ඒක ගෞතමී අහන කාරණේ සංඥාව. අපි සංඥාව ගැන විදර්ශනා කිරීමේදී කියන මුල හරියදීම කිව්වා. මම ඒක තව සැරයක් අහලා ඒත් මේ ප්‍රශ්නේ අහන්නම් ස්වාමීන් වහන්සේ. කොහොමද ඒක හරියටම ඉදිරිපත් කරන්න මේ අර වාක්‍ය ඔය හොඳයි. අර කලින් අහපු වාක්‍ය අපේ දේශනාවල තියෙන්නේ මෙහිමයි. කීනාස ඔය රාතන් වහන්සේලා ගැන කියනකොටයි මේ වාක්‍යය කියන්නේ. කීනාසෝ වුසිතවා කතකරණීයෝ ඕහිත බාරෝ අනුප්පත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ කියලා අර ඉංග්‍රීසියෙන් කියපු වාක්‍යයට අදාළ පාලි පාඨය එහෙමයි. මම ඒක මේ මෙතන යටින් මේ ලියන්නම් ඒක බලා ගන්න පුළුවන්. මේ ඔන්න බලන්න මේ වචන ටික ඔබට දැන් පේනවා ඇති. උසිතවා කතකරණීයෝ ඕහිත බාරෝ අනුප්පත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ කිය. අර උසිතවා කතකරණීයෝ උසිතවා කිව්වේ අර සියලු යහපත් වූ හැසිරීම් රටා පුරුදු පුහුණු කරගත්ත අය. ඒ වගේම කතකරණීයෝ කල යුතු දේ කළා. එතකොටම එයා ඕහිත බාරෝ අර ස්කන්ධ බාරේ බිම තිබ්බා. ඒ කියන්නේ ඒක දැන් එයාට බරක් නෑ මේක. අර නිසි අවබෝධයයි නිසි හැසිරීමයි නිසා ඒ බර ඒක බිම තැබුවා කියන එක. ඊළඟට අනුප්පත්ත සදත්තෝ ස්වార్థය තමා විසින් ඇති කරගත යුතු තමාගේ ජීවිතය හා සම්බන්ධයෙන් ඇති කරගත යුතු යහපතට මනාකොට පැමිණි අනුප්පත්ත සදත්තෝ ඒ යහපතට ඒ පුද්ගලයා හරියටම ඇවිල්ලා තියෙනවා. යහපත්ම පුද්ගලයෙක් වුණා කියන එකයි. පරික්ඛීන භව සංයෝජනෝ කිව්වේ තවදුරටත් මේ භව නැත්නම් යම් සකස් කිරීම මේ ජීවිතයේදීත් ඊළඟ භවයේ වශයෙන්ුත් තණ්හා මාන දිට්ඨි වශයෙන් කරන සකස් වීම නතර කෙරුවා කියන එක. සම්මදඤ්ඤා විමුක්තෝ කියන්නේ මනාකොට අවබෝධ කරගෙන මිදුණු කෙනෙක් බවට පත් වුණා. සම්මා අඤ්ඤා විමුක්තෝ මනවින් දැනගෙන මිදුණු කෙනෙක් බවට පත් වුණා කියන එක. ඉතින් ওই විදිහටයි ওই වාක්‍යයට අදාළ pāli වාක්‍යය. හොඳයි. තවත් අපිට මොන හරි කතා බහ කරන්න දෙයක් තියෙනවද මේ අද මාතෘකාව සංඥා පිළිබඳව? තවදුරටත් ඒකේ පැහැදිලි කිරීම මොන හරි අවශ්‍ය වෙනවා නම් ඒක
ලියන්න. එතකොට තවදුරටත් සංඥා ස්කන්ධය සංඥා උපාදානයේ පිළිබඳව යමක් දැන් තේරුම් ගන්න අවශ්‍ය නම් ඒක සටහන් කරලා තියන්න. තියෙනවද අපිට තවත් සාකච්ඡා කළ යුතු දේ? හොඳයි, අදට කාලයත් අපි සෑහෙන ප්‍රමාණයක් අරගෙන තියෙන නිසා ප්‍රමාණවත් තරම් කාලේ. එහෙමනම් අපි අද දවසේ සදහම් හමුව නිමා කරනවා. ඊටාම සාරාංශ වශයෙන් අපි අද කතා කළ දේ මතක් කරමින් අද අපි අවධානය යොමු කළේ දැන් මේ අපි විදර්ශනා වැඩිම කියන මාතෘකාවයි යන්නේ. එහිදී අපි සැලකිල්ලට අරන් තියෙන්නේ විශ්ව යථාර්ථය අවබෝධ කර ගැනීමත් ඊට අනුගත වීමත් කියන දේ. ඒ අනුව විශ්ව යථාර්ථය බුදුරජාණන් වහන්සේ කොටස් 5කට බෙදුවා තේරුම් ගැනීමේ පාසුව සඳහා රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන්. එහෙම නැත්නම් නාම සහ රූප වශයෙන්. ඉතින් අපි මේ පහ කේන්ද්‍ර කරගෙන තමයි නිතරම බුදුරජාණන් වහන්සේ විදර්ශනාව උගන්වන්නේ. ඒ මාර්ගෝපදේශනය අනුවයි අපිත් විදර්ශනාව තේරුම් ගන්න. එතකොට අපි මේ වෙනකොට රූප වේදනා සාකච්ඡා කරලා තිබුණා. අද අපි අවධානයට ගත්තේ සංඥා කොටස. ඉතින් මේ සංඥා කියලා කියන්නේ අපේ සංජානන හැකියාව නැත්නම් සත්වයා තුළ පවතින එක්තරා ස්වභාවික ගුණයක්. ඒ ස්වභාවික ගුණය ක්‍රමයෙන් වර්ධනය වෙන ආකාරය අපි කතා කළා. ඇස කන නාසය දිවකය ආශ්‍රය කරගෙන එතකොට ඒ සංජානන හැකියාව වර්ධනය වීමත් එක්ක සංඥා ස්කන්ධයක් ඇති වෙනවා. අපි දන්නවා, අපිට තේරෙනවා, අපි දැකලා තියෙනවා, අහලා තියෙනවා, වටහාගෙන තියෙනවා, විඳලා තියෙනවා කියලා මතක ගොඩක් මතක පොදියක් සකස් වෙනවා. ඒක තමයි සංඥා ස්කන්ධය කිව්වේ. ඉතින් සංඥාවත් සංඥා ස්කන්ධයත් අනිත්‍යයි අනාත්මයි විපරිණාමී සමුදය වුණා වගේම වය වෙනවා. මේවා ඇති වෙන්නේ පවතින්නේ සහ වැය වෙන්නේ හේතුඵල ධර්මතාවයට අනුව. ඉතින් ඔය ගැඹුරු අවබෝධයට ආපුවාම අපිට ඔය එක සංඥාවක් පිළිබඳවත් උපාදාන කරගන්න අවශ්‍ය නැහැ. තණ්හාවක්, මානයක්, දිට්ඨියක් ඇති කරගන්න උවමනා වෙන්නේ නැහැ. සරල උදාහරණයක් කිව්වොත් මම යමක් දන්නවා කියලා කියන්න පුළුවන්. අපි හැමෝටම යම් යම් දේවල් අපි දන්නවා ගත්තම. නොඑක් දේවල් දන්නවා. ඉතින් මේ දන්න කිසිම දෙයක් පිළිබඳව තණ්හාවක්, මානයක්, දිට්ඨියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. අපි දන්න දේ නිවැරදි දැනුමක් අපි ළඟ තියාගත හැකි. ඒකට අපි කියන්නේ කුසල සංඥා කියලා. ඒ කුසල සංඥාව අපිට භාවිත කරන්න පුළුවන් අපේ ජීවිතේ. ඕනනම් අපේ කුසල සංඥා ටික අනිත් අයට බෙදලා දෙන්නත් පුළුවන්. ලියලා, කියලා, කරලා මෙන්න මේකයි මගේ නිවැරදි දැනුම, මේක තමයි හරි දේ, මේක තමයි හරි කාරණේ කියලා ඒක බෙදා හදා ගන්නත් පුළුවන්. ඒක තමයි සංඥාවේ නිසි භාවිතය. නිසි අවබෝධය සහ නිසි භාවිතය තමයි විදර්ශනාවේ ඇතුළත් වෙන්නේ. තවත් වචන දෙකකින් කිව්වොත් සත්‍ය ඥානය සහ කෘත්‍ය ඥානය. නිසි අවබෝධයට කියන්නේ සත්‍ය ඥානය, නිසි භාවිතය කෘත්‍ය. ඉතින් ඒ විදිහට අපි කටයුතු කරොත් සංඥාවක් ඇතත් සංඥා ස්කන්ධයක් ඇතත් සංඥා වලින් ඇති වෙන ගැටලු ඇතිවන්නේ නැහැ. දුක පිනිස පවතින්නේ නැහැ සංඥාව. උදෙක් සංඥාව පවතින. ඉතින් හොඳයි. එහෙමනම් ওই විදිහට අවබෝධ කරගෙන අපි විශේෂයෙන් කුසල සංඥා ඇති කරගෙන අකුසල සංඥා නිරෝධ කරගෙන කටයුතු කරමු. ඒකට අපේ මේ ජීවිතේ අපි ගත කරන ජීවිතේ දුක්ඛ දෝමනස්ස නැතුව කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම සියලු අකුසල් කියලා කියන්නේ අත් වශයෙන්ම අකුසල සංඥාවලටයි. ඒවත් දුරු කරලා මේ ජීවිතේදීම අපි හැමදෙනාටම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නත් පුළුවන්. ඒ සඳහා සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන මේ උතුම් ගුණාංග අපි නිතර භාවිත කරමු. එසේ භාවිත කරොත් අපිට මේ දේ සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ සඳහා හැමදෙනාටම ශක්තිය, ධෛර්යය උදා වේවා කියන ආශිර්වාදයෙන් අද අපේ දහම් හමුව නතර කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.
හොඳයි සාදු සාදු. තෙරුවන් සරණයි සුවපත් වේවා.